අයිබෝන් ඔබ එක් වී සිටින්නේ සිතිජය සංවාද වැඩසටහන සමගින් අද සිතිජය සංවාද වැඩසටහනේ ආරාධිතයා රසික ජයකොඩි අයිබෝන් කියලා මම ඔබ පිළිගන්නවා. අයිබෝන් මේ රසික මේ වැඩසටහන පටන් ගන්න මගේ විශේෂ මාතෘකාව වුණේ මම ඔබෙන් අහන්න බලාපොරොත්තු වෙන්නේ අපි දන්නවා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසිවාරය 76 වෙනි මහා මණ්ඩල සැසිවාරය දැන් පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සමුළු අමතලා තමන්ගේ දේශනය කළා. ඒ වගේම තමයි ජගත් මානව හිමිකම් කවුන්සිලේ වැඩ කටයුතුත් මේ අතර කෙරීගෙන යනවා. ශ්‍රී ලංකාවට බලපාන ශ්‍රී ලංකාවේ ධනාත්මක හා ඍණාත්මක කියන කාරණා දෙක එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරිය ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් කියන්නේ ශ්‍රී ලංකාවට බලපානවායි කියන කාරණායි අපි විශ්වාස කරන්නේ. ඒත් එක්කම විදේශ කටයුතු අමාත්‍යවරයාත් මේ සමුළුව අමතලා තමන්ගේ දේශනය කළා. මං කලින් දැනගන්න කැමති ඔබෙන් ඉතාමත් ආසන්න කාරණේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ සහ ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඊට දැක්වූ ප්‍රතිචාරය පිළිබඳ ඔබේ අදහස. ජනාධිපතිතුමා මේ සමුළුවට සහභාගී වෙන්නේ ශ්‍රී ලංකාව මෑත භාගයේ මුහුණ දීලා තියෙන බරපතලම සමාජ ආර්ථික අභියෝගයට මේ රට මුහුණ දෙමින් තියෙන වකවානුවක. එතකොට එතෙන්දී ඊටාම වැදගත් කාරණය තමයි මේ අවස්ථාවේ මේ ලංකාව මේ මොහොතේ තියෙන මේ අර්බුදයෙන් ගොඩ ගන්න කොහොමද ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ලබා ගන්න කියන කාරණේ. එතකොට දැන් ඊටම් පැහැදිලි ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය නැතුව මේ අර්බුදය ලංකාවට විසඳ ගන්න බෑ කියන එක. ඔබ කියන්නේ කොවිඩ් අර්බුදය පිළිබඳව. කොවිඩ් අර්බුදයත් එක්ක ගොඩනගෙන ආර්ථික අර්බුදය, විදේශ සංචිත සම්බන්ධ අර්බුදය, මේ සමස්ත අර්බුදය. මේ තවදුරටත් මේක වසංගත සම්බන්ධ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. ඒකත් එක්ක ගොඩනගුණු ප්‍රශ්න ගණනාවක් එක්ක යම්කිසි ජාතික අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ අර්බුදයෙන් අපිට ගොඩ එන්න බෑ ජාත්‍යන්තර ප්‍රජාවගේ ජාත්‍යන්තර ආයතනවල සහයෝගය නැතුව. දැන් එන්නත් සම්බන්ධ කාරණේ ගත්තත් අපිට බොහෝ වශයෙන් මේක කරගන්න පුළුවන් ගුණේ ජාත්‍යන්තර වශයෙන් අපිට ලැබුණු සහයෝගය නිසා. එතකොට මේ කතාවේ මුල් භාගයේම ගියේ එන්නත් කරන්නේ කොහොමද සිද්ධ කළේ අපි බොහොම ඉදිරියෙන් ඉන්න ඔය කාරණේ කියන එක. ඔව් එතකොට ඉතින් ජනාධිපතිතුමාගේ මේ කතාවේ කාරණා හතරක් මම මූලිකවම දැක මම හිතන්නේ ඒරියාස් හතරකට ජනාධිපතිතුමා එක කඩාගෙන තිබුණ බවක් පෙනුණා. එකක් තමයි මේ එන්නත් කරණය සම්බන්ධ ප්‍රශ්නේ වසංගතයේ කළමනාකරණය කරන්න කොහොමද කටයුතු කරන්න කියන කාරණය. අනිත් එක තමයි මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයට මේ ආර්ථික ගැටලුවට කොහොමද මේ විසඳුම් හොයාගන්න ජාත්‍යන්තර ප්‍රජාවට කළ හැකි උදව් කියන කාරණේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනීම කියන කාරණය. එතකොට ඊළඟ කාරණය තමයි මේ ශ්‍රී ලංකාවේ මේ පරිසරය සම්බන්ධ කාරණය සහ බලශක්තිය පරිසරය මේ වගේ කාරණාවලදී කොහොමද පාරිසරික වශයෙන් මුහුණ දෙන අභියෝග ජය ගන්න ශ්‍රී ලංකාව කටයුතු කරමින් ඉන්නේ කියන කාරණයට අවධානය යොමු වුණා. මේක එක සෙග්මන්ට් එක මේ කතාවේ. ඒ වගේම අවසන් වශයෙන් විශේෂයෙන් පරිසරය ගැන දිගටම කතා කරන්නේද සහස්ත්‍රක අභියෝග ජය ගන්න ඕනේ අපි තිරසර අභියෝග ජය ගන්න නම් මේ පරිසරය ගන්න ඕනේ කියලා ජනාධිපතිතුමා කිව්වා නේද? ඔව් එතෙන් මේ විශේෂයෙන්ම පරිසර විනාශය ගැන පහුගිය කාලය තුලම ලංකාවේ ලොකු සංවාදයක් මතුවලා තිබ්බා. එතකොට මේ සංවාදයත් එක්ක තමයි මේ ප්‍රකාශයන් එන්නේ. ඒ වගේ ඔබෙන් ඒක අහන්නත් හේතුව වුණේ රටේ පරිසරවේදීන් ලොකු චෝදනාවක් නගනවා ආණ්ඩුවට පරිසරය පිළිබඳව තැකීමක් නැහැ. බොහෝ දේවල් සිද්ධ වෙනවා වෙනදා සිද්ධ වෙච්ච දේවල් වලට වැඩිය පහුගිය අවුරුදු 5ට වැඩිය වෙනස් තත්ත්වයක් නැවත උදා වෙලා තියෙනවා කියලා පරණ විදිහටම කියලා. ඒ වගේ තත්ත්වයක තමයි ජනාධිපතිතුමා දිගින් දිගටම කියන්නේ පරිසරය රැක ගන්න ඕන කියලා. ඔව්. එතකොට ඔතන තමයි තියෙන මේ කතාව සම්බන්ධයෙන් මතුවෙන ඊළඟ ප්‍රශ්නය. දැන් ලංකාව තවදුරටත් ඉන්නේ වචන වලින් සහ පොරොන්දු වලින් ගොඩ දාන්න පුළුවන් තැනක නෙවෙයි. එතකොට දැන් මේ කතාවේ අන්තර්ගතය හොඳයි. කතාව මම කියන්නේ ඉතා හොඳ කතාවක්. ප්‍රශස්ත කතාවක්. කෙටි සහ සියලුම කරුණු ආවරණය වෙන හොඳ කතාවක්. නමුත් මේ කතාවෙන් එහාට ගියාට පස්සේ දැන් මේ කතාවේ මොකක්ද අරමුණ? මේ කතාවේ අරමුණ තමයි ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය ශ්‍රී ලංකාව කෙරෙහි දිනා ගැනීම. ඒකටනේ ජනාධිපතිතුමා ගිහිල්ලා මේ එක්සත් ජාතීන්ගේ සැසිවාරය අමතලා කතා කළේ. එතකොට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය දිනා ගන්න නම් මේ කියන කරුණු වල විශ්වාසනීයත්වය ගැන උන්ට ප්‍රබල හැඟීමක් ඇති වෙන්න ඕනේ. ඇත්තටම මේ කියන දේවල් කරන්න ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කටයුතු කරනවා. එහෙනම් අපි ශ්‍රී ලංකාවේ ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඔවුන් එක කටයුතු කරන්න පුළුවන්. ඔවුන් එක ව්‍යාපාර කරන්න ආයෝජන කරන්න පුළුවන්. අපේ රටවල ආයෝජකයන්ට පහසුකම් සලසන්න පුළුවන්. එතකොට මේ වගේ විශ්වාසයක් ගොඩ නැගෙනවා. මේ කියන කාරණා
වලට ඇත්තට මහපොළොවේ යථාර්ථයක් වෙන විදිහට කටයුතු කරන්න ආණ්ඩුවට පුළුවන් නම් එතකොට ඊළඟ අභියෝගය තමයි මේ කියන කාරණා කොහොමද මහපොළොවේ යථාර්ථයක් කරන්න ආණ්ඩුවේ මේ ලංකාවේ ඉන්න දේශපාලන බලධාරීන් කටයුතු කරන්න කියලා. එතකොට මේ තවදුරටත් එළියට ගිහිල්ලා එකක් කියලා ලංකාවට ඇවිල්ලා තව එකක් කරන්න පුළුවන් තත්වයක නෙමෙයි මේ ලෝක තත්වය තියෙන්නේ. ඒ කියන්නේ ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ නැති මීට අවුරුදු 30 40කට කලින්. එතකොට දැන් වර්තමානයේ ඊට වඩා වෙනස්. එතකොට මේ වෙනස කොහොමද ලංකාවේ මේ දේශපාලන අධිකාරිය තේරුම් ගන්නේ? එතකොට මේක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් මේකම අදාළ වෙනවා මේ සංහිඳියාව සහ වගවීම සම්බන්ධ කාරණේට. දැන් ඒකෙදි ජනාධිපතිතුමා කියපු කාරණයක් තමයි අපි මේ ඒක මුලින්දම ලංකාව කියපු දේ. ඔව්. විදේශීය යාන්ත්‍රණයක් අපි පිළිගන්නේ නැහැ. දේශීය යාන්ත්‍රණයක් අපේ ඒ ශක්තිමත් දේශීය යාන්ත්‍රණ තියෙනවා. ශක්තිමත් ආයතන පද්ධතියක් තියෙනවා. ජනාධිපතිතුමා තමයි කතාවෙත් කිව්වා පාර්ලිමේන්තුව එතකොට මේ අධිකරණය සහ මේ රටේ ආයතන රාමුවට අසීමිත ලෙස මේ අවස්ථාවක් ලබා දීලා තියෙනවා කියලා ඒ අවශ්‍ය මැදිහත් වීම කරන්න. එතකොට දැන් ඔය කතාව කියන අතරේම ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිවරයා ගිහිල්ලා මේ සිර මේ බන්ධනාගාර දෙකක වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර දෙකක විශාල කලබගෑනියක් සිදු කරනවා. එතකොට මේ ජනාධිපතිතුමා මේ කතාව කියන්න කලින් ඔය දේ සිද්ධ වුණේ. එතකොට මොකක්ද ජාත්‍යන්තර ප්‍රජාව? දැන් මේ කාරණා ජාත්‍යන්තර ප්‍රජාව වගේ බරපතල අවධානයට ලක් වුණා. විශේෂයෙන්ම අනුරාධපුරයේ සිද්ධ වුණ කාරණේ. මේක බරපතල තත්ත්වයක්. එතකොට මේ වගේ දෙයක් වෙනකොට දැන් මේ ජනාධිපතිතුමා ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ මේ මහා මණ්ඩලය කරන ප්‍රකාශයේ විශ්වාසනීයත්වය ගැන කොහොමද ජාත්‍යන්තර ප්‍රජාව තේරුම් ගන්නේ? එතකොට එහෙමනම් අපිට ඉදිරියට කතා කරන්න පුළුවන් මොනවද මේ කාරණා නිවැරදි කරන්න. විශේෂයෙන්ම ලොහාන් රත්වත්තේ මහත්තයාගේ ප්‍රශ්නය නිවැරදි කරන්න ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග. ඔබ දැන් කාරණා දෙකක් මතු කරන්නේ. අපි ඒ කාරණා දෙක ඉවර කරගෙන ඉමු. ඔබ කිව්වා මේ ජනාධිපතිතුමාගේ කතාවේ මුඛ්‍ය මාතෘකාවක් වුණා කියලා පරිසරය පිළිබඳව. අපි දැන් කතා වුණා මේ පරිසරය පිළිබඳව ප්‍රශ්න තියෙනවා කියලා. ආණ්ඩුවටත් චෝදනා තියෙනවා. හැබැයි ජනාධිපතිතුමාට ඇත්තටම වොමනාවක් තියෙනවා වෙන්න පුළුවන් පරිසරය රැක ගන්න. එතුමා ඒකයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ යන්න පුළුවන් උඩම තැනට ගිහිල්ලා මේ කාරණේ කියන්නේ. එතුමා කියනවා 2030 තිරසර අභියෝග අපි ජය ගන්න ඕන කියලා. ලෝකෙටත් කියනවා අපි මේකට දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න ඕන කියලා. මේක දැන් පහුගිය ආණ්ඩුවත් පටන් ගත්තා. මේ ආණ්ඩුවත් කරගෙන යනවා. හැබැයි මේ අර ඔබ කියපු දේශපාලන කාරණෙත් එක්ක අපිට හිතෙන්නේ මේ පරිසරය රැක ගන්න උනන්දුවක් නැත්තේ අර උඩ ඉන්න ඒ කියන්නේ විධායකයට උවමනාවක් තිබ්බට එතනින් පල්ලෙහාට ඉන්න පිරිස් වලට උවමනාවක් නැහැ කියනද. හැබැයි එතන ප්‍රශ්නයක් තියෙනවා. විධායකයට අවනත නැද්ද එතකොට දේශපාලකයන්? ඔතන තියෙන ගැටලුව තමයි එක පැත්තකින් විධායකය මේ තීරණ ගන්න ඉහළ මට්ටමේ කටයුතු කරනවා. ඊට පස්සේ පහළ මට්ටමේ දේශපාලන අධිකාරියක් තියෙනවා. එතකොට මේ රටේ පොඩි ළමයෙක් වුණත් දන්නවා මේ වනාන්තර විනාශය, පරිසර විනාශය වගේ තියෙන සිද්ධීන් වල අති බහුතරයක මොකක් හරි අන්තිමට ගියාම දේශපාලන සම්බන්ධයක් තියෙනවා කියලා. ඒක මාධ්‍යවල ඉන්න ඔබත් දන්නවා. මාධ්‍යවලම ඉන්න ඕනෙත් නෑ. පාරේ ඉන්න පුංචි ළමයෙක් වුණත් දන්නවා. ලංකාවේ ඕක තමයි තත්ත්වය කියලා. එතකොට මේ දේශපාලන අධිකාරියට කාගෙන්ද ඒකට අවශ්‍ය කරන රැකවරණය සහ ආශිර්වාදය හම්බ වෙන්නේ? ඒකනේ ඊළඟ ප්‍රශ්නේ. එතකොට මම කියන්නේ මේ ඍජුවම විධායකයෙක් ගිහිල්ලා ඒගොල්ලන්ට කියනවා කියලා මේ එහෙම කරන්න කියලා එහෙම එකක් නෙමෙයි මම මේ කියන්නේ. නමුත් මේ ප්‍රාදේශීය දේශපාලන අධිකාරියටත් ස්වාධීනව කටයුතු කරන්න ඒ කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ගම්මට්ටමේ එක එක දේවල් කරනවා. නමුත් අවසානයේ ලංකාවේ තියෙන ගැටලුව තමයි මේ කිසි දෙයකට මේ වගවීමක් කියලා දෙයක් නැහැ. කිසි දෙයක් සම්බන්ධයෙන් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට නීතිය ක්‍රියාත්මක කරන තැන්වලදී නීතිය ක්‍රියාත්මක කරන අය එතන එක්ක පොලිසිය බයයි. සමහරවිට පොලිසිය කටයුතු කළොත් අනිත් පැත්තෙන් පොලිස් නිලධාරීන්ට මාරුවක් ලැබෙනවා. එතකොට මම කියන්නේ මේක උදාහරණයක් ගැන විතරක් නෙමෙයි පොදුවේ ලංකාවේ තත්ත්වය ඒ නිසා තමයි මිනිස්සු බය මැදිහත් වෙන්න. රාජ්‍ය නිලධාරීන් බය මැදිහත් වෙන්න මේවට. පරිසර නිලධාරීන් බය මැදිහත් වෙන්න ඒකට. ඒකට එතකොට ඊළඟට අවුලක් වෙනවා ලංකාවේ ආයතන පද්ධතියේ තියෙන ප්‍රශ්නේ. ලංකාවේ රාජ්‍ය සේවයේ පොලිස් සේවයේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නේ. එතකොට මේ ලංකාවේ වනාන්තර ගැන ප්‍රශ්නය වනාන්තර වල මට්ටමින් විතරක් විසඳ ගන්න පුළුවන් එකක් නෙමෙයි. මේක බැඳිලා පවතිනවා ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීම කියන ප්‍රශ්නෙට. මේ ලංකාවේ තියෙන මේ දේශපාලක පැලැන්තිය කටයුතු කරන නිර්ලජ්ජිත ආකාරය. ඒ කියන්නේ දේශපාලක පැලැන්තිය ලංකාවේ මේ පොඩි කොල්ලකාරී ස්වරූපයකින් තමයි වැඩ කරන්නේ. මේගොල්ලෝ මංකොල්ල කනවා. පාරිසරික සම්පත් මංකොල්ල කනවා. ජාතික සම්පත්, ජාතික ධනය, මේ මහජන දීපල මංකොල්ල කනවා.
මේ අවුරුදු ගානක් අපි කියන්නේ මේ පහුගිය අවුරුදු එකමාර වෙච්ච දෙයක් ගැන විතරක් නෙමෙයි කියන්නේ. අවුරුදු ගානක් තිස්සේ ලංකාවේ දේශපාලන පැලැන්තිය ගොඩනැගිලා තියෙන්නේ මේ මංකොල්ලකාරී ස්වරූපයකින්. එතකොට මේ මංකොල්ලකාරී ස්වරූපය තමයි මේ පරිසරයටත් ගිහිල්ලා තියෙන්නේ. වනාන්තර වලටත් ගිහිල්ලා තියෙන්නේ. පස් කපන්නේ වැලි ගොඩ දාන්නේ ඔක්කොම කවුද කරන්නේ බහුතරය. රසික එක කාරණයක් මෙයා රජයේ පත්වෙච්ච ගමන්ම සති 2ක් හෝ 3ක් ඉක්ම ගියාම වැලි ප්‍රවාහන බලපත්‍ර නැවත ලබා දෙන්න ගත්තා. ඒ කියන්නේ තහනම් කරලා තිබ්බ දෙයක් නැවත එළියට දැම්මා. ඒ වගේම තමයි අපි දන්නවා සිංහරාජය මැදින් පාරක් කැපීම. ජනාධිපතිවරයා ඍජුව මැදිහත් වුණා. එතුමන් කිව්වා මාස 3ක් ඇතුළත මේක කළා දාන්න ඕන කියලා. හැබැයි පරිසරවේදීන් කිව්වා මේක කරන්න එපයි කියලා. ඒ වගේ තත්ත්වයකට උදා වුණා නේද එක්තරා කාලයක. ඔතන තියෙන ප්‍රශ්නය තමයි කෙටි කාලීන වාසි වෙනුවෙන්, කෙටි කාලීන ප්‍රතිලාභ වෙනුවෙන් දීර්ඝ කාලීන දේවල් අපි හැමතිස්සෙම කොම්ප්‍රොමයිස් කරනවා. හැමතිස්සෙම දීර්ඝ කාලීනව අපි බලන්නේ නැහැ. හැමතිස්සෙම ඊළඟ මැතිවරණය, එහෙම නැත්නම් ඊළඟ අවුරුදු 5 කොහොමද Tamanට සල්ලි දුන්න මිනිස්සු රැක බලාගන්නේ? කොහොමද ආණ්ඩුවේ ඉන්න සමහර මේවට සම්බන්ධ දේශපාලනඥයෝ රැක බලාගන්නේ? එහෙනම් කොහොමද කෙටි කාලීනව මේ උදව් කරපුවාට උදව් කිරීමක් කරන්න උදව් කරපුවාට උදව් කරන්න. එහෙනම් කෙටි කාලීනව යම්කිසි ක්ෂේත්‍රයක පොඩි මේ පොඩි යම්කිසි ඉදිකිරීම ක්ෂේත්‍රයට කියලා අපි කෙටි කාලීනව ඉදිකිරීම ක්ෂේත්‍රයට පොඩි තල්ලුවක් දීලා අපි උත්සාහ කරන පොඩ්ඩක් මේක ඉස්සරහට ගෙනියන්න. නමුත් ඒ දෙන තල්ලුව හරහා මේ අර පුළුල් චිත්‍රයට පරිසරය සහ ඒහා බැඳුණු තවත් කාරණා මේ හැම දෙයකටම වෙන හානිය ගැන අපි හිතන්නේ. එතකොට මේ ලංකාවට හැමදාම තියෙන ගැටලුව තමයි දේශපාලනඥයෝ ඊළඟ මැතිවරණය. ඒකට ඊළඟ මැතිවරණ ඉලක්ක කරගෙන තමයි වැඩ කරන්නේ. ඊළඟ පරම්පරාව ඉලක්ක කරගෙන නෙමෙයි. රටේ අනාගතය ඉලක්ක කරගෙන නෙමෙයි. හැම තිස්සෙම කොහොමද තමන්ගේ මේ පොඩි මේ බල ආධිපත්‍ය රැකගන්න කියන එක උඩින් තමයි ඒගොල්ලෝ ගණන් හදන්නේ. එතකොට මෙතන තමයි තියෙන අර්බුදය. ඊට පස්සේ මේ ගණන් හැදීමත් එක්ක අර මම කලින් කියපු විදිහට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන ඔක්කොම මම රාජ්‍ය යාන්ත්‍රණය කියන පැත්තට දාලා කතා කරන්නේ. සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කඩාගෙන වැටලා තියෙනවා. බිඳ වැටලා තියෙනවා. ඒකට මේක මේ වනාන්තර විනාශය කියන එක අර අපි ගම්වල කතාවක් තියෙනවා. බුලත් මඩ ඉස්සලට එන ගැහුවාම හුණු කිල්ලොට වෙන දේ ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඒකට මේ වනාන්තර ප්‍රශ්නයත් ඒ වගේ ප්‍රශ්නයක්. ඉතින් මේ හෙන ගහලා තියෙන්නේ බුලත් මඩ ඉස්සලට. ඒතර ඒ ප්‍රශ්නේ තමයි විසඳ ගන්න ඕනේ. හොඳයි. ඔබේ යෝජනාව මොකද්ද? ජනාධිපතිතුමා ලෝක ඉස්සරහට ගිහිල්ලා පොරොන්දුවක් වෙලා ආවා. පරිසරය රැක ගන්න ඕනේ කියලා. අපි ඒක කරනවා. ඔබලත් ඒක කරන්න කියලා ජාත්‍යන්තරයට කිව්වා. මොනවද එහෙනම් දැන් කරන්න ඕන ලංකාව? දැන් ලංකාවට ආවට පස්සේ මුලින්ම කරන්න ඕන දේ තමයි ඇක්ෂන්. ඒ කියන්නේ ක්‍රියාකාරකම් මගින් මේ කියපු කතාව ඇත්තට කියපු කතාවක් කියලා මිනිස්සුන්ට තහවුරු කිරීම. ඒ කියන්නේ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රයට මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට තහවුරු කරන එක. මේක ඇත්තට කියපු කතාවක්. එතකොට මම හිතන්නේ මම පරිසරවේදීනුත් දැන් ජනාධිපතිතුමා අගය කරන්න ඕනේ මේ වැඩේ. ඔව් අගය කරන්න ඕනේ. ඒක දෙපැත්තටම තියෙන දෙයක්. මේකට එරෙහි වෙන එක නෙමෙයි වැඩේ තියෙන්නේ. ඔව් දෙපැත්තටම කරලා ඔබ ඔය කියනවා වගේ යෝජනා දෙන්න ඕනේ. මොනවද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඉමීඩියට්ලි වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාකාරකම් මෝඩ් එකට එන්න ඕනේ. දැන් අපි මේ ඉන්නේ ප්‍රොමිස් මෝඩ් එකේ. මේ පොරොන්දු දෙන මෝඩ් එකේ. කතා කරන මෝඩ් එකේ. කතා කරන මෝඩ් එකෙන් අපි මේ වැඩ කරන මෝඩ් එකට එන්න ඕනේ. මේ ආණ්ඩුවෙත් මූලික තේමා පාටයක් වුණේ වැඩ කරන විරුවා කියන එකනේ. එතකොට මේ වැඩ කරන මෝඩ් එකට එන්න ඕනේ. වැඩ කරන මෝඩ් එකේදී ක්‍රියාකාරකම් මගින් මේ ඊටාම ඉක්මන් ප්‍රෝග්‍රස් එකක් ඉක්මන් ප්‍රගතියක් පෙන්වන්න ඕනේ. එළඹෙන මාස දෙක තුන තුල වනාන්තර විනාශය සම්බන්ධයෙන් ඒක වළක්වන්න තීරණාත්මක පියවර අරගෙන. තීරණාත්මක පියවර පටන් ගන්න කොතනින්ද කියන එක ජනාධිපතිතුමා රජය සහ පරිසරවේදීන් එකතු වෙලා කරන්න ඕනේ කාරණයක්. නමුත් යම්කිසි ඇක්ෂන් ප්ලෑන් එකකට යම්කිසි ඇක්ෂන් ප්ලෑන් එකකට මාස 3ක වගේ කාල සීමාවක් තුළ කටයුතු කරලා ඇත්තටම ප්‍රගතියක් පෙන්වන්න ඕනේ. ලංකාවේ මේ පරිසර ප්‍රශ්නය සම්බන්ධයෙන් ලංකාවේ ආණ්ඩුව සීරියස් තැනක ඉන්නවයි කියලා. ඒත් එක්කම එතුමා විශේෂයෙන් සඳහන් කළා ඒක බොහොම අභිමාණයෙන් කිව්වා මේ අපි ශ්‍රී ලංකාව රටක් විදිහට කාබනික පොහොර වලට අපි නැඹුරු වෙලා තියෙනවා. මේ රසායනික පොහොර භාවිතය අපි සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙනවා කියලා. හැබැයි රට ඇතුළේ විශාල ප්‍රශ්නයක් තියෙනවා මේකට. කොහොමද අපි අපේ ආර්ථිකය හදාගන්න, අපේ කෘෂිකර්මාන්තය දියුණු කරගන්න එක පාරට මේ රසායනික පොහොර සහ මේ කෘමිනාශක ද්‍රව්‍ය නැතුව මේක ගෙනියන්නේ කියලා. ගොවින් කියනවා මේක කරන්න බැරි වැඩක් කියලා. නිලධාරීන් කියනවා මේක කරන්න පුළුවන් කියලා. සමාජධාරීන් කියනවා මේක කරන්න බෑ කියලා. අමාත්‍යාංශ වල ඉන්න ලේකම්වරු ඉල්ලා ආස් වෙනවා බැරිම තැන. මේ අමාත්‍යවරයා මේක කියනකොට ගොවින් දැන් සමහරු කියනවා මේ අමාත්‍යවරයාට පිස්සු කියනවා. මේ වැඩේ කරන්න බෑයි කියලා.
හැබැයි ජනාධිපතිතුමා නැවතත් තහවුරු කරනවා මේක කරන්න පුළුවන් කියලා. සමහරු කිව්වා රටින් විදේශ විනිමය ගලා යන එකට ඒ කියන්නේ ඩොලර් යන එකට තමයි මේක කරේ කියලා. දැන් නැවත වරක් ජනාධිපතිතුමා මේක කියලා තියෙනවා. ඔව් ඒතකොට මෙතන ඇත්ත ප්‍රශ්නේ ඩොලර් ප්‍රශ්නේනේ. අපි කොලේ වහලා කතා කරන්න ඕනේ නෑනේ. ඇත්ත ප්‍රශ්නේ මෙතන තියෙන්නේ ඩොලර් ප්‍රශ්නය. ඒතකොට ඩොලර් ප්‍රශ්නයට උත්තර හොයන්න තමයි මේ හැමදේම කරන්නේ. එතකොට මම හිතන්නේ මම පුද්ගලිකව හිතන්නේ ඔය ඩොලර් ප්‍රශ්න ඒ කතාව ඇත්ත නම් ආණ්ඩුවක් ඇයි අර කොලේ වහලා ගහනවා කියලා අපි කතාවක් තියෙන්නේ. ඒ වගේ දේවල් ඇයි ජාත්‍යන්තරයටත් ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉස්සරහ කියනවායි කියලා කියන එක අර ඔබ කිව්ව විදිහට මේක හරිම ඉස්සරහට යන්න ඕන ප්‍රොසෙස් එකක් හදන වැඩක් වෙන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? නෑ මෙහෙමයි ධර්මශ්‍රී ඔතන තියෙන කාරණේ මේ කාබනික පොහොර කියන එකට කවුරුත් මේ සංකල්පීය වශයෙන් විරුද්ධ නෑ. ඒකට විරුද්ධ වෙන්න හේතුවක් නෑ. මං හිතන්නේ දේශපාලන පක්ෂ වශයෙන් ගත්තත් ජනතා විමුක්ති පෙරමුණ අපි කවුරුත් කැමති විස කන්න නැතුව රසායනික ද්‍රව්‍ය කන්න නැතුව කාබනික පොහොර එක්ක අපේ ආහාර ඒ පරිභෝජනයට අවශ්‍ය දේවල් කරගන්න. නමුත් ඔතන තියෙන ගැටලුව තමයි මොකක්ද මේකට යන කාලරාමුව කියලා. අපිට මේක එක රැයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි යම්කිසි නිශ්චිත කාල සීමාවක් තුළ සැලසුම් කරලා පියවර වශයෙන් ඒ කියන්නේ අධීර වශයෙන් මේක ක්‍රියාත්මක කරනවා. මං හිතන්නේ මේ සම්බන්ධයෙන් කතා කරන හැමෝම කියන්නේ මේක මේ අධීර වශයෙන් කරන්න කියලා. අධීර වශයෙන් කරන්න කියලා. ඒ කියන්නේ යම්කිසි නිශ්චිත කාලරාමුවක් අරගෙන අවුරුදු 10ක් හරි අවුරුදු 15ක් හරි මේ වගේ නිශ්චිත කාලරාමුවක් අරගෙන ඒ ශාස්ත්‍රයේ ඉන්න අත්දැකීම් තියෙන විශේෂඥයන්ගෙන් ඒ උන්ගේ දායකත්වයට ඇතුව විශේෂයෙන්ම ගොවියන්ගේ දායකත්වයට ඇතුව අවසානයේ වගා කරන්නේ විශේෂඥයන්වත් නිලධාරීන්වත් අමාත්‍යාංශ ලේකම්වරුන්වත් ඇමතිලවත් නෙමෙයි. වගා කරන්නේ ගොවියා. එතකොට ගොවි නියෝජිතයන්ගේ මේකට අදාළ කරන දායකත්වය අරගෙන හරි සැලසුමකට මේ දේ කරන්න. මං හිතන්නේ ඒකට ලංකාවේ සියලුම දෙනා සහයෝගය දක්වයි. එතකොට ඇයි මේ එකපාරටම විශාල හදිසියකින් ඔය එක රැයින් මේ තීරණ ක්‍රියාත්මක කරන්න යන්නේ? ඒතකොට ඒකයි මම කියන්නේ මේ ඒක මේ ඩොලර් ප්‍රශ්නයත් එක්ක කරන පොඩි ඩොලර් ප්‍රශ්නට උත්තර හොයන්න කරන වැඩක්. එතකොට මං හිතන්නේ ජනපතිතුමා කියපු කතාව ඔය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඒක ඇතුලේ පොඩි සංකල්පීය ස්වරූපයක් මම දකින්නේ. මේක සංකල්පීය වශයෙන් හැමෝම එකඟයි. සංකල්පීය වශයෙන් හැමෝම අගය කරනවා. උතන ප්‍රශ්නේ තියෙන්නේ මේක ක්‍රියාත්මක කරන ආකාරය ගැන. ඒකට එතන තමයි මම හිතන්නේ ඔය නිවැරදි විය යුතු තැන ලංකාවේ. ජනාධිපතිතුමා ඔය කියපු කතාවලට ලෝකයා හරිම සතුටු වෙයි. ලෝකේ කැමති මේ වගේ දේවල් වෙනවා නම්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබ කියන විදිහට මේක ක්‍රියාත්මක වෙනවද කියන එක. එක තැනකදී ජනාධිපතිතුමා කිව්වා කතාවේදී ඔබත් කිව්ව ගෝලීය ආරක්ෂාව ජාතික ආරක්ෂාව ගැන කතා කළා කියලා. එතුමා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳවත් කතා කරලා කිව්වා මේ විශේෂයෙන්ම මේ බුද්ධි තොරතුරු හෝමාරු කරගන්න ආයතනයක් හරි ඒ කියන්නේ ක්‍රමවේදයක් තියෙන්න ඕන කියලා. එහෙම එකක් අපිට නැද්ද දැන්? මම හිතන්නේ ඕක මේ පාස්කු ප්‍රහාරයත් එක්ක ගොඩනැගුණු ඒ සංවාදයේ ජනාධිපති කොමිසමේ හෙළිදරව් වුණු කරුණු මේ හැම දෙයකම මතුවුණු පුන මතුවුණු කාරණයක් තමයි ලංකාවේ මේ බුද්ධි මෙහෙයුම් වල තිබුණු අඩුපාඩු. විවිධාකාර ආයතනික අඩුපාඩු. මම කියන්නේ මේ නිලධාරීන්ගේ දක්ෂතාවය ඒ වගේ දෙයකට වඩා මම හිතන්නේ එතන ස්ට්‍රක්චරල් ව්‍යුහමය අඩුපාඩු ටිකක් ගැන තමයි ගොඩක් දුරට සාකච්ඡා වුණේ. අතනින් මෙතෙන්ට යනවා මෙතනින් අතෙන්ට යනවා අරයට කිව්වේ නෑ මෙයාට කිව්වේ නෑ මෙයා දන්නේ ඒ වගේ මේ ව්‍යුහමය අඩුපාඩු ගොඩක් ගැන තමයි උතන කතා වුණේ. එතකොට මේ නිසා කොහොමත් මම හිතන්නේ කොයි ආණ්ඩුවක් බලයට ආවත් ඇත්තටම මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ බුද්ධි යාන්ත්‍රණය නිවැරදිව සකස් කරනවා කියන එක ප්‍රමුඛතාවක් විදිහට සකස් මේ ඇති කරන්න සුදුසු දෙයක්. විශේෂයෙන්ම අපිට තියෙන අත්දැකීම් එක්ක සහ ලෝකයේ අත්දැකීම් එක්ක. දැන් නවසීලන්තයේත් පහුගිය කාලේ අපිට දකින්න පුළුවන් වුණානේ මේ නවසීලන්තේ ලෝකේ සාමකාමීම රටක්. එතකොට මේ බුද්ධි මෙහෙයුම කොහොමද ක්‍රියාත්මක කරගන්නේ කියලා හරියට. ඒ වගේම මේක ඇතුලේ යම්කිසි මේ අර සංවර්ධන හා තුලන දැන් අපි දන්නවා 2010 2015 කාල සීමාව තුල බුද්ධ්‍යංශ වලට බරපතල චෝදනා එල්ල වුණා තමන්ගේ මැන්ඩේට් එකෙන් එළියට ගිහිල්ලා කරපු සමහර දේවල් සම්බන්ධයෙන්. සමහර නිලධාරීන්ට සිරගත වෙන්න සිද්ධ වුණා. සමහර නිලධාරීන් විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණා. එතකොට මේ වගේ කටයුතු මේ කොහොමද මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ? ඒ ප්‍රශ්නෙත් වෙනම තියෙනවා. එතකොට ඒ වගේම ජනාධිපතිතුමා කියපු තවත් ඕකටම අදාළව කතා කරනවද වෙනම කතා කරනවද කියලා ඔබ කියන්න. මේ අර වගවීම සම්බන්ධ ප්‍රශ්නය. ඒ කියන්නේ පශ්චාත් යුද තත්ත්වය කොහොමද කළමනාකරණය කරගන්නේ පශ්චාත් යුද අර වගවීමේ යාන්ත්‍රණයේ සංහිඳියාව සම්බන්ධ ප්‍රශ්නේ. ඒකට එතෙන්දීත් අපිට මේ වගේම කතා කරන්න පුළුවන්. ඔව් ඔබ මට කෙටි විරාමයක් ලබා දෙන්න ඕනේ වැඩසටහනේ. ඉන් පස්සේ ඔබ මතු කළා ජනාධිපතිතුමා අධිකරණය ගැන කියනකොට ලෝහන් රත්වත්තේ ඇමතුමා බන්ධනාගාරයට රිංගනවා කියලා. ඒ කාර්යය මම දැනගන්න කැමතියි කෙටි විරාමයක් අරගෙන. විරාමයකින් අනතුරු අපි යලිත් වැඩසටහන සමග එක් වෙනවා.
හොඳයි ඔයාලේ සිතිජේ සංවාද වැඩසටහන සමගින් අද අපේ ආරාධිතයා තරුණයින් වෙනුවෙන් කතා කරන තරුණ ජවයක් තියෙන දේශපාලන විශ්ලේෂකයෙක් විදිහට සමාජය දන්න රසික ජයකොඩි මහතා. හොඳයි රසික. ඔබ වගවීම පිළිබඳව කාරණේ කිව්වා. මේක ඉතාමත් වැදගත් රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගන්න ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ශක්තිමත් කරන්න රජයකට තියෙන ජනතාවට තියෙන ලොකුම අවියක් රජයක් විසින් ජනතාවට ලබා දෙන්න ඕන දෙයක් මං හිතන්නේ. මේ ජනාධිපතිතුමා ඒ ගැනත් කතා කළා සහ ඔබ කිව්වා ලෝහන් රත්වත්තේ සිද්ධියත්. මං කැමතියි ඔබේ අදහස් දැනගන්න. ඔතන තියෙන ගැටලුව තමයි ජනාධිපතිතුමා කියපු දේ වගවීම සම්බන්ධ කාරණා ගැන ජාතික සංහිඳියාව මේ ඔක්කොම එකට තමයි කතා වෙන්නේ ජාත්‍යන්තර පරිමාණයේ. එතකොට ඔතන උන ජනාධිපතිතුමා කියපු කාරණේ තමයි මේ ආණ්ඩුව මුලින්ම තමන්ගේ ඉදිරිපත් කරපු ස්ථාවරය ජාතික දේශීය යාන්ත්‍රණය කරහා මේ වගවීම ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව කටයුතු කරනවා කියන එක. ඒතකොට ජනාධිපතිතුමා විශේෂයෙන්ම සඳහන් කළා අධිකරණය පාර්ලිමේන්තුව නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ රටේ ආයතන පද්ධතිය. එතකොට මේ හතර තමයි ජනාධිපතිතුමා තමන්ගේ කතාවේ මූලික කුළුණු ටික විදිහට හැඳින්වුවේ මේ වගවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න. එතකොට ලංකාවට ජාත්‍යන්තර මැදිහත්වීමක් වෙනවද නැද්ද කියන දේ තීරණය වෙන්නේ මේ දේශීය වශයෙන් තියෙන කුළුණු ටික කොයිතරම් විධිමත්ව කොයිතරම් කාර්යක්ෂමව කොයිතරම් ස්වාධීනව තමන්ගේ කාර්ය ඉෂ්ට කරනවද කියන එක උඩ. නමුත් ඔතන අනිත් පැත්තේ හිතන්න ඕන කාරණය තමයි 2009 යුද්ධය අවසන් වුණු දවසේ ඉඳන් 2021 වෙනකම් ශ්‍රී ලංකාවේ ආණ්ඩු 3ක් තිබ්බා. 2000 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ආණ්ඩුව සහ දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව. මේ ආණ්ඩු තුනක්ම මේ කියපු කතාව ජාත්‍යන්තර ප්‍රජාව දීර්ඝ කාලයක් තිස්සේ බලාගෙන හිටියා. නමුත් දැන් හැම තැනින්ම කියන්නේ මේ කියන කතා නෙවෙයි දැන් ඇත්තටම වැඩේට බහින්න කියන එක. ඇත්තටම මහ පොළොවේ කරලා තියෙන දේවල් ටිකක් පෙන්වන්න කියලා. එතකොට එතෙන්දි තමයි ලංකාව මේ දැනට මුහුණ දෙන අභියෝගය කොහොමද මේක මහ පොළොවේ ක්‍රියාත්මක කරන්නේ. එතකොට ওই වෙලාවේ තමයි ලෝහන් රත්නත්‍රේ මහත්තයා ගිහිල්ලා අර අනුරාධපුර වැලිකඩ සහ අනුරාධපුර නමුත් අනුරාධපුර සිද්ධිය තමයි ජාත්‍යන්තර වශයෙන් ලොකු අවධානයක් යොමුනේ. වැලිකඩ සිද්ධිය තියෙන වෙනම පැතිකඩක්නේ. නමුත් ඒක ප්‍රශ්නේ එකයි. නමුත් ඔය ජිනීවා ප්‍රශ්නය සහ මේ ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමුනේ මේ අනුරාධපුරයේ සිද්ධ වුණු සිද්ධිය. ඔය කාරණේ ඇති වෙන්නේ. එතකොට එතෙන්දී ආණ්ඩුවට පෙන්වන්න පුළුවන් වුණා නම් මේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව තද ස්ථාවරයක් ගත්තා කියලා. ලෝහන් රත්වත්තේ මහත්තයාගේ තියෙන දේශපාලන බලපුලුවන්කාරකම නොසලකා ඔහු සම්බන්ධයෙන් විධිමත් විදිහට විනිවිද පෙනෙන පාරදෘශ්‍යාකාරයට කටයුතු කරයි කියලා ආණ්ඩුවට ඒ වෙලාවේ ප්‍රබල පණිවිඩයක් විශේෂයෙන්ම මේ වෙලාවේ මේ මොහොතේ මේ දේශපාලන මොහොතේ ඒක කරන්න තිබ්බා. නමුත් ඒ අවස්ථාව පැහැර හැරියා. දැන් ඔබ ආයතනයක ප්‍රධාන තනතුරක් දරනවා නම් ඔබ යටතේ ඉන්න කෙනෙක් ඔය වගේ දෙයක් කළා මුලින්ම ඔබ මොකද්ද කරන්නේ? ඔහුගේ වැඩ තහනම් කරලා පරීක්ෂණයක් පවත්වනවා. එක්ක ඔහු අනිවාර්ය නිවාඩු යනවා. මේ වගේ මොකක් හරි තද පියවරක් ගන්නවා. ඊට පස්සේ තමයි පරීක්ෂණය පවත්වන්නේ. එතකොට මෙතෙන්දි මොකද සිදුුනේ? මේක මේ පුංචි ළමයෙක් වුණා දන්න දෙයක් නෙමෙයි. මෙතෙන්දි මොකද සිද්ධ වුනේ? ලෝහන් රත්වත්තේ මහත්තයා තමන්ගේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලාස් වෙනවා. හැබැයි උට තව අමාත්‍ය ධූරයක් තියෙනවා. තව අමාත්‍ය ධූරයක් තියෙනවා. එතකොට රාජ්‍ය අමාත්‍යවරේ ඔහුගේ මං හිතන්නේ මේ වරප්‍රසාද අතින් කිසි වෙනසක් නැහැ. ඔහු තවමත් රාජ්‍ය අමාත්‍යවරයෙක්. ඔර බන්ධනාගාර අමාත්‍ය ධූරයෙන් අස් වෙනවා. අස් වෙනකොටත් මේ සමාවිල්ලලා එහෙම නෙමෙයි ඉල්ලාස් වුනේ. මේ වෙලාවේ ඔහු ඉංගි කළා මේ ප්‍රචාර ඔහු පිළිගන්නේ නැහැ සහ මේ සිද්ධිය ඔහු ප්‍රතික්ෂේප කළා. ඒ අතර මේ රජයට එල්ල වෙන අපහසුතාව ගැන හිතලා අස් වෙනවා කියලා. ඒතකොට ඒ වගේ මේ පටලැවිලි සහගත ප්‍රකාශයක් තමයි එතෙන්දී ඔහු ඉදිරිපත් කළේ. හැබැයි ජනාධිපතිතුමා එක පයින්ම මේක අනුමත කළා. ඔහුගේ ඉල්ලාස් වීම. ඔව් නමුත් එතන තියෙන ප්‍රශ්නේ ඉල්ලාස් වීම අනුමත කිරීම නෙමෙයි. ඔතන ඔහු තාමත් රාජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට ඉන්නවා. ඒකට එහෙමනම් මෙතන තියෙන වැඩේ මේක ඉල්ලාස් වීම පිළිබඳ ප්‍රශ්නයකට වඩා කොහොමද ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීම කියන කාරණත් එක්කයි මේක බලන්න ඕනේ. එතකොට මේ වගේ ඉල්ලාස් වීමකින් ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනා ගන්න පුළුවන්ද? මේ විදිහේ ඉල්ලාස් වීමකින් මේ වගේ මේ භාගයට ඉල්ලාස් වීමකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ මානව හිමිකම් මේ කොමිසමේ සමාජික රටවල් බහුතරයක විශ්වාසය දිනා ගන්න පුළුවන්ද ලංකාවට? ඕක තමයි අහන්න ඕනේ ප්‍රශ්නය. එතකොට ඔය කාරණයක් එක්ක තමයි ලෝහන් රත්වත්තේ මහත්තයාගේ සිද්ධිය. දැන් ඒකත් එක්ක තමයි දැන් අනාවරණය වෙන්නේ මේ වැලිකඩ වගේ බන්ධනාගාරවල CCTV වත් නැහැ කියලා.
ඒකත් දැන් තමයි කියන්නේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියාගෙනොත් මං හිතන්නේ මේ ලොහාන් රත්වත්තේ මහත්මයාගේ සිද්ධියෙන් පස්සේ මුහුණ දෙන ලොකුම ගැටලුව තමයි ලංකාව මේ විශ්වාසය දිනා ගැනීම සම්බන්ධ ප්‍රශ්නය. එතකොට තවදුරටත් මේ කියන කතා විශ්වාස කරයිද කියන ප්‍රශ්නය. නමුත් ඒකේ කනගාටුවට කාරණේ මේක ආණ්ඩුවට තමන්ගේ මට්ටමින් තද තීරණ අරගෙන විසඳන්න පුළුවන් කාරණයක් මේක. නමුත් ඒක උන් කරන්නේ නැහැ. එතකොට එතන තමයි තියෙන ඇත්ත ගැටලුව. හොඳයි අපි ජනාධිපතිතුමාගේ සාකච්ඡා කතාව පිළිබඳව මේ තවත් කරුණු රාශියක් තියෙනවා මේකේ එතුමාගේ කතාව ඇතුළත. නමුත් අපිට වැදගත් වෙන කාරණා ඔබ සියල්ල මතු කළා. මට එක කාරණයක් මේ සාකච්ඡාව අවසන් කරන්න මේ කියන කරුණු කාරණා ටික අවසන් කරන්න ඔබෙන් දැනගන්න කැමතියි. ඔබ කිව්වා ඉතාමත් ලස්සන කතාවක් හොඳ කතාවක්. හැබැයි මේක ක්‍රියාත්මක වෙනවද කියන එක තමයි අපිට වැදගත් කියලා. ඒක තමයි ඇත්ත කතාව. කවුරුණත් මේ ජනාධිපතිතුමාගේ කතාව පිළිගනි හොඳ කතාවක් කියලා. ලංකාවේ පරිපාලනයේ මේ ජාත්‍යන්තර අපි දන්නවා ද්විපාර්ශ්වික සාකච්ඡා ඕන තරම් තියෙනවා. මේ වගේ ජාත්‍යන්තරයට ගිහිල්ලා කතා කරන දේවල් ඕන තරම් තියෙනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඉතාමත් අතලොස්සයි. මේ ගැන බලන්න කෙනෙක් නැහැ. දැන් ජනාධිපතිතුමාගේ මේ සංචාරයේදී ද්විපාර්ශ්වික සාකච්ඡා රසක් තියෙන්න පුළුවන්. රාජ්‍ය නායකයෝ රසක් හම්බ වෙන්න පුළුවන්. ලංකාවට දේවල් ඉල්ලන්න පුළුවන්. ලංකාවෙන් දේවල් දෙන්න කතා කරගන්න පුළුවන්. හැබැයි අපි දැකලා නැහැ එහෙම යාන්ත්‍රණයක් රට තුල හැදෙනවා. ඇයි අපිට එහෙම වෙන්නේ? අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැරද්දක්ද නැත්නම් අපේ ආණ්ඩුවල තියෙනවද? මම කියන්නේ මේ ආණ්ඩුවේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඕකට මේ මොකද රාජ්‍ය සේවයේ හිටපු නිලධාරියෙක් නිතරම විදේශ වල සම්මන්ත්‍රණ වැඩමුළුවට සහභාගී වෙච්ච නිලධාරියෙක්. ඉතින් කාලයක් ලංකාවේ වැඩ කරලා ඊට පස්සේ ඔහු තමන්ගේ රාජ්‍ය සේවයනුත් විශ්‍රාම අරගෙන විදේශගත වෙලා පොතක් ලියලා තියෙනවා. පොතේ මං හිතන්නේ නම "ඕවා මේ හරියන්නේ නැහැ මචං." "ඕවා මේ හරියන්නේ නැහැ." කවුද කියලා කියන්න පුළුවන්? මට මතක ඔය නම මට මතක නැහැ. ඔතේ පොතේ මේ රාජ්‍ය නිලධාරියෙක් පොතේ නම "ඕවා මේ හරියන්නේ නැහැ මචං." ඒ කියන්නේ ලංකාවේ මේ දේශපාලනය අපි අමතක කරමු. රාජ්‍ය සේවය වුණත් කවුරු හරි කෙනෙක් පිටරට ගිහිල්ලා මොනවා හරි දෙයක් ඉගෙනගෙන ආපහු ලංකාවේ රාජ්‍ය ආයතනයක ඒක ක්‍රියාත්මක කරන්න ගියාම මොකද්ද හම්බෙන්නේ පළවෙනි උත්තරේ? ඔහුගේ "ඕවා මේ හරියන්නේ නැහැ මචං." මේ ලංකාවේ සිස්ටම් එක වෙනම එකක්. ඒකනේ. එතකොට ඔය "ඕවා මේ හරියන්නේ නැහැ මචං" කියන මානසිකත්වය තමයි ලංකාවේ රාජ්‍ය සේවයේ තියෙන්නේ, ලංකාවේ දේශපාලනයේ තියෙන්නේ, ලංකාවේ පොදුවේ ලංකාවේ සමස්ත ආයතන පද්ධතිය තුළ තියෙන්නේ. මොකක් හරි තීරණාත්මක දේවල් ටිකක් වෙනස් කරන්න හදනකොට. ඒතකොට ඒ නිසා තමයි හැමතිස්සෙම මේ එකම තැන කැරකෙන්නේ. අපි ඕවා මෙහි හරියනවා කියන්නේ අපි නායකයෝ තෝරගන්නේ විශේෂයෙන් ගෝඨාභය මහත්තයව තෝරගත්ත මිනිස්සු. දැන් මේ වැඩි ඡන්දයක් දීලා. ඔය පහුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ දේශපාලන ශාස්ත්‍රයෙන් පිටස්තර කෙනෙක්. මිලිටරිමය පසුබිමක් තියෙන කෙනෙක්. ඒ වගේ මේ ලොකු කාරණා ගොඩක් සලකා බැලුව ලංකාවේ මිනිස්සු මේසා විශාල ජනවරමක් ලබා දෙන්න. එතකොට මේ ජනවරම ලබා දීමේ හේතුවම තමයි මේ "ඕවා මේ හරියන්නේ නැහැ මචං" කියන මානසිකත්වය වෙනස් කරලා. ඇත්තටම සමහර තද තීරණ අරගෙන, දැඩි තීරණ අරගෙන මේ සමහර වෙනස්කම්, සමහර ප්‍රතිසංස්කරණ, පුළුල් ප්‍රතිසංස්කරණ සිද්ධ කරන්න. එතකොට තවදුරටත් මේ දැන් දේශපාලනඥයෙක් බලයට පත් වුණොත් හැමතිස්සෙම ඔහු හිතන්නේ ඊළඟ මැතිවරණය කොහොමද ජයග්‍රහණය කරන්න කියන කාරණේනේ. එතකොට ඒක සාධාරණයිනේ දේශපාලනඥයාගේ පැත්තේ. අවසානයේ ඕනම දෙයක් කරන්න බලය රැකගෙන ඉන්න එපා. එතකොට දේශපාලනයෙන් පිටස්තර කෙනෙකුට එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඔහුට තියෙනවා යම්කිසි මිෂන් එකක්, මෙහෙයුමක් මේ කාල සීමාව ඇතුළත මම මේ ටාගට් එකට යනවා. ඒක තමයි හමුදාවේදී ඔබට ලැබෙන පුහුණුව සහ විනය. එතකොට ඒ නිසා තමයි අවසානයේ දැන් මේ ජනාධිපතිවරයා පත් කරගත්තේ ගොඩක් මිනිස්සු. නමුත් අවසානයේ දැන් කොතරද නතර වෙලා තියෙන්නේ? එතකොට මං හිතන්නේ ජනාධිපතිතුමත් තමන්ට පාලනය කරගන්න බැරි සාධක ගොඩක් එක්ක යම්කිසි ගැටලුවකට මුහුණ දෙන බවක් පේන්න තියෙනවා. මං හිතන්නේ ඔහුටත් ඒ සඳහා අවශ්‍ය කරන සහයෝගය නොලැබෙනවා කියලා පේන්න තියෙනවා ඔහුගේ ඒ වටපිටාව තුළින්. කොහොම නමුත් අවසානයේ මිනිස්සුන්ට වැදගත් වෙන්නේ ඔය මේ නිදහසට කාරණා නෙමෙයි. මිනිස්සුන්ට වැදගත් වෙන්නේ මේසා විශාල ජනවරමක් දීලා පත් කරගත්ත ආණ්ඩුව තමන්ගේ වගකීම් තමන්ට ඒ ලබා දුන්නු ජනවරමට අනුව තීන්දුව తీරන ගන්නවද? ඒකට දෙන්න තියෙන උත්තරේ නැහැ කියන එක නම් ඒ ආණ්ඩුව ඉදිරි ගමන ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒකට දෙන්න තියෙන උත්තරේ ඔව් කියන එක නම් මේ ආණ්ඩුව කාටවත් හොල්ලන්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි ඔකේ අවසානය. හොඳයි. ජනාධිපතිතුමා ඇමරිකානු පුරවැසියෙක් වෙලා හිටියයි කියලා අපි දන්න ඕනම කෙනෙක්. නමුත් එතුමා එකෙන් අයින් වෙලා තමයි මේ මැතිවරණයට ඉල්ලුවේ. ඒකෙත් පොඩි ගැටලු තිබ්බා ඒ ක්‍රියාවලිය තුළ. දැන් චෝදනාවක් තියෙනවා අපේ මුදල් අමාත්‍යවරයා විදේශිකයෙක් කියලා. ඒ චෝදනාවම ආවා මහා භාණ්ඩාගාරයේ
මහා අධිපතිතුමාට පහුගිය ආණ්ඩුවේ ඔහු විදේශ ජාතිකයෙක් කියලා. ඉතින් මේක මේ එක්කෙනෙකුට දාන්න පුළුවන් චෝදනාවක් නෙමෙයි, හැම පැත්තටම එන චෝදනාවල්. හැබැයි අපි හිතනවා ජනාධිපතිතුමාට වැඩි අවස්ථාවක් තියෙයි ඇමරිකාවත් එක්ක, ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක වැඩ කරන්න. මොකද අර මම කියපු කාරණෙත් එක්ක ඔබ හිතන්නේ නැද්ද යම් කිසි සහයක් ලැබෙයි කියලා මේ සංචාරය තුලදීත් එතුමාට හම්බ වෙයි බොහෝ පිරිස්? ඒක මම හිතනවා ජනාධිපතිතුමාගේ සහ ඒ සහභාගී වෙලා ඉන්න දූත පිරිසේ රාජ්‍යතාන්ත්‍රික දක්ෂතාව මත රඳා පවතින දෙයක්. දැන් ඇමරිකාව වගේ රටක් කර මේ ලෙහෙසියෙන් මම හිතන්නේ ඔවුන් තීරණ ගන්නවා කියලා මේ ඇමරිකාවට සම්බන්ධ කෙනෙක් නිසා මේ ලංකාවේ ගමේකමට අපේකමට සලකනවා වගේ ඇමරිකාව මම හිතන්නේ ඒ විදිහට කටයුතු කරයි කියලා. ඇමරිකාවට මේ රාජ්‍ය තාන්ත්‍රික ගණදෙනු වල පදනම තමයි විශ්වාසය කියන දේ. මේ විශ්වාසය කියන්නේ මේ ඔවුන් විශ්වාස කර නැති වෙන්න පුළුවන් ලංකාව මම කියන්නේ අර දැන් අපේ අපි විශ්වාසය කියන දෙයට වඩා මේ කියන දේවල් ඇත්තටම කරයි කියන විශ්වාසය. ඒක තමයි රාජතාන්ත්‍රික. දැන් ඔබ මොනවා හරි පොරොන්දුවක් දුන්නොත් ඔබ ලංකාව ජනාධිපතිවරයා නම් මම ඇමරිකාව ජනාධිපතිවරයා නම් ඔබ යම්කිසි දේවල් ටිකක් කියනවා මට. ඔබ යම්කිසි දේවල් ටිකක් මේ සාකච්ඡා මේසයට ගේනවා. මම යම්කිසි දේවල් ටිකක් මේ සාකච්ඡා මේසයට ගේනවා. ඊට පස්සේ අපි මේකෙන් කතා කරලා මොනවද මේක අපිට කැප කරන්න පුළුවන් දේවල්, මොනවද ඇත්තටම කරන්න පුළුවන් දේවල් කියලා යම්කිසි එකඟතාවකට එනවා. ඊට පස්සේ ඒ එකඟතාවත් එක්ක ඔබ ඔබේ රටට ගියාම ඔබේ එකඟතාවය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ අනුව තමයි මට මගේ තීරණය ගන්න පුළුවන්. ඕකනේ මම මේ සරල පුළුවන් තරම් සරලව කිව්වේ. ඕක තමයි රාජතාන්ත්‍රික ගනුදෙනුවලදී තියෙන පළවෙනි කාරණය. විශ්වාසය කියන්නේ ඒක. ඔබ මේ එකඟ වෙන කරුණු, ඔබ මේ කියන දේවල් නැවත ඔබේ රටට ගියාම ඔබට කරන්න පුළුවන්ද කියන එක. ඔය කියන දේ බලාගෙන ඉන්නත් පිරිසක් ඉන්නවා ජාත්‍යන්තරව. දැන් නිදර්ශනයක් විදිහට මම හොඳ උදාහරණයක් දෙන්න. දැන් මේ ජනාධිපතිතුමා කියපු කාරණයක් මේ සමුළුවට ගිය අතර වාරයේ මේ ද්‍රවිඩ ඩයස්පෝරාවත් එක්ක ගනුදෙනු කරන්න සූදානම් කියලා. ඒක තමයි වැදගත්. මොකද ඔවුනුත් මේ ප්‍රශ්නේ කොටස්කාරයෙක්නේ. අපි කැමති වුණත් නැති වුණත් අපි ඔවුන්ට අකමැති වුණත් මේ මොන දේ වුණත් අපි මේ ද්‍රවිඩ ඩයස්පෝරා මේ ප්‍රශ්නේ පංගුකාරයෙක්. එතකොට ඔවුන් එක්ක කටයුතු නොකර, ඔවුන් එක්ක ගනුදෙනු නොකර, ඔවුන් එක්ක සාකච්ඡා නොකර මේ ප්‍රශ්නේ විසඳ ගන්න අමාරුයි. හැබැයි රසික එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් ජනාධිපතිතුමා ඕක කියන්නේ මේ පිටරටකට ගිහිල්ලා විදේශ රටකට. හැබැයි මව්බිමට ඇවිල්ලා තමන්ගේ ජනතාවට අමතරට වෙනස්. ඔබ දන්නවා 2020 මැයි 18 වෙනිදා ජනාධිපතිතුමා කිව්වා මේ අපිට අවඩක් වෙනවා නම් අපිට එක සංවිධානයක්වත් වැඩක් නැහැ කියලා. හැබැයි ඊට පස්සේ කාලෙක මේ ඊටමත් මෑතකදී තුමා කිව්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්කත් අපි වැඩ කරන්න ලෑස්ති කතා බහ කරලා කියලා. ඇයි මේ දෙපාරකට දෙකක් වෙන්නේ? ඔන්න ඔතන තමයි අර විශ්වාසය බින්දෙන තැන. ඒ කියන්නේ එහෙට ගිහිල්ලා එකක් කියන ඊට පස්සේ දැන් ලංකාවට ආවහම ඒතකොට ලංකාව පැත්තෙන් දැන් ලංකාවට ආවට පස්සේ ලංකාවෙම මේ ආණ්ඩුවට සම්බන්ධ මේ සමහර අන්තවාදී බලවේග ඉඩ දෙයිද ඇත්තටම ජනාධිපතිතුමාට ද්‍රවිඩ ඩයස්පෝරාවේ මේ සංවිධානය එක්ක සාකච්ඡා කරන්න උන් එක කතා කරලා මේ යම්කිසි පොදු එකඟතාවකට එන්න. එතකොට එහෙම බලවේග කළමනාකරණය කරගන්න බෑයි කියලා තේරෙනවා නම් ලංකාවේ ආපහු සිද්ධ වෙන්නේ අර විශ්වාසය බිඳෙන එක. ඊට පස්සේ නැවත වතාවක් ඔය විශ්වාසය බිඳෙන එක සිද්ධ වෙනවා. ලංකාවට මේ මොහොතේ තියෙන ගැටලුව තමයි දැන් පහුගිය මානව හිමිකම් සැසිවාරයේ ඡන්ද විමසීමේදී ඇතිවෙච්ච ලොකුම ගැටලුවක් තමයි අපි රටවල් 11යි සහයෝගය ලබා දුන්නේ. එතකොට දැන් ඔබට මතක නම් 2009 යුද්ධය වුණාට පස්සේ ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වුණු වෙලාවේ මට මතකද රටවල් 29ක් සහයෝගය දැක්වුවා ලංකාවට මානව හිමිකම් සැසිවාරයේ. එතකොට අවුරුදු 11ක කාලයක් තුල අවුරුදු 12ක කාලයක් තුල රටවල් 29 අපිට සහයෝගය ලබා දුන්න රටවල් 29 11ක් දක්වා පහළ බැහැලා තියෙනවා. එතකොට මේ අවුල විශ්වාසය පිළිබඳ අවුල. විශේෂයෙන් මෙවර නෙමෙයි ගියවර වගේ ඉන්නේ චීනය පවා අපිට සහයෝගය දෙන්නෙත් නැහැ අනිත් පැත්තට යන්නෙත් නැතුව අතරමැදි තත්ත්වයක හිටියා. ඕක තමයි ගැටලුව. එතකොට කොහොමද අපි මේ විශ්වාසය ගොඩනගන්නේ කියන සාධකයට තමයි ආපහු යන්න වෙන්නේ. එතකොට ඒ අනුව තමයි මේ පිටරට ගිහිල්ලා එකක් කියලා ලංකාවට ඇවිල්ලා තව එකක් කියනවා. එහෙම නැත්නම් ආණ්ඩුවේම එක්කෙනෙක් එක දෙයක් කියනවා. තව කෙනෙක් තව දෙයක් කියනවා. ඒකට මේ අවුල ආණ්ඩුව මුලින්ම විසඳ ගන්න ඕනේ. එක වොයිස් එකකින් එක හඬකින් කතා කරන්න ඕනේ. එතකොට මේක පිටරට ගිහිල්ලත් මේ කියන දේ ලංකාවට ඇවිල්ලත් කියන්න තරම් ආණ්ඩුවේ ප්‍රධානීන්ට කොන්දක් තියෙන්න ඕනේ. ශක්තියක් තියෙන්න ඕනේ. කොන්දපණ තියෙන්න ඕනේ. හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ. කියන්න ඕනේ. තමන්ගේම අනුගාමිකයන්ට කියන්න පුළුවන් උනේ මමයි ඔබලාගේ නායකයා. ඔබලයි මම පත් කරගත්තේ. මම පත් කරගත්තට මට මේ ප්‍රශ්නේ විසඳන්න ඉඩ දෙන්න කියලා කෙලින් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අවංකකම තියෙන්න ඕනේ. ඒතකොට දැන් මෙතන තියෙන ගැටලුව තමයි ඒ අවංකකම ඒ කොන්ද නැති එක. ඒ නිසා තමයි එහාට ගිහිල්ලා එකක් කියන්නේ මෙහෙට ඇවිල්ලා මේක දියාරු කරලා තව දෙයක් කියන්න උත්සාහ කරන්නේ. මේක අපරාධයක්. ඒ කරගන්න එක ආණ්ඩු ප්‍රධානීන් Tamanටම කරගන්න අපරාධයක්. ඊට තව එක කාරණයක් අපි විදේශ සම්බන්ධතාවත් එක්ක විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක වැඩ කරනකොට
ඔබ දන්නවා ජනාධිපතිතුමා ඇමරිකාවට අඩිය තියන්න ඔන්න මෙන්න තියෙද්දි හිටපු තානාපතිවරයා විශ්‍රාම ගත්තා. රවිනාථ ආරේසිංහ මහත්මයා. එතුමා ඉතාමත් දක්ෂ නිලධාරියෙක්. ජනාධිපතිවරයා රටට එනකොට තානාපතිවරයෙක් නැහැ කියන එක. ඒ කියන්නේ විශ්‍රාම ගත්තයි කියන්නේ ඔහුට නිල බලයක් නැහැ කියන එක. අපි දන්නේ නැහැ ඔහු එතන වැඩ කරාද හිටියද කියලා. නමුත් කෙසේ හෝ මේක නොවිය යුත්තක් රටකට. ඇයි එහෙම වුනේ? ඔව් මෙතනත් සිද්ධ වෙන්නේ මේකත් මේ ලංකා විදේශ සේවය සම්බන්ධයෙන් මුල ඉඳන්ම මතුවුණු ගැටලුවක්. මේ ක්‍රමවත් බවක් නැති එක. විධිමත් බවක් නැති එක. සම්බන්ධීකරණයක් නැති එක. ඔය සම්බන්ධීකරණය පිළිබඳ ප්‍රශ්නය පහුගිය ජිනීවා සැසිවාරයේත් ඔබට මතක නම් තිබ්බා. මේ ඡන්ද විමසීම වෙලාවෙත් සම්බන්ධීකරණය ගැන ප්‍රශ්න මතුවුණා. එතකොට ඔතන තියෙන්නේ මේක රවිනාථ ආරේසිංහ මහතාගේ හෝ විදේශ අමාත්‍යාංශයේ හෝ එහි ලේකම්වරයාගේ හෝ අමාත්‍යවරයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන තියෙන සම්බන්ධීකරණය පිළිබඳ ප්‍රශ්නයක්. ඇයි මේවා සම්බන්ධීකරණය කරගන්න මේ වගේ සරල දේවල් සම්බන්ධීකරණය කරගන්න ලංකාවට බැරි? ඒක බරපතල ප්‍රශ්නයක් මේ පහුගිය කාල සීමාව තුල මතුවුණා. එතකොට මේ රවිනාථ ආරේසිංහ මහතාගේ කාරණාත් ඒ කාරණේම දිගුවක් විතරයි. එතකොට එහෙම සම්බන්ධීකරණයක් ඇති කරන්න මේ ලොකු රොකට් සයන්ස් එකක් ගෙන ගන්න අවශ්‍යද? මේ ලොකු ප්‍රතිසංස්කරණ කරන්න අවශ්‍යද? මේ ලොකු පාර්ලිමේන්තුවේ අමුතුවෙන් අනපනත් සම්මත කරගන්න අවශ්‍යද? එහෙම නැත්නම් තියෙන මේ මානව සම්පත්තික තමන්ගේ සාමාන්‍ය බුද්ධිය මෙහෙවුවොත් මේ සම්බන්ධීකරණය ඇති කරගන්න පුළුවන්ද? අර විශ්‍රාම ගැනීම ඉල්ලාස්වීම් වැලක්ම ආවනේ. අපි දන්නවා අමාත්‍යාංශ ලේකම්වරේ. ඒ වගේ මේ විශ්‍රාම ගැනීමත් ආවහම එතුමන් තව වෙනකන් තමන්ගේ ස්ථාවරය කියලා නෑ ඇයි එහෙම උනේ කියලා. මෙතන ගැටලුවක් තියෙනවද මේකට? මම හිතන්නේ ගැටලුවක් තියෙන බවක් කෙනෙකුට උපකල්පනය කරන්න පුළුවන්, අනුමාන කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැත්නම් ඒ ගැටලුවක් නැති බව ප්‍රකාශ කරලා මේ ප්‍රශ්නයේ සමතයකට පත් කිරීම එතුමාගේ වගකීමක්. ඒක එතුමාම තේරුම් ගන්න තවදුරටත් ඒ කියන්නේ මේ ගැන මේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් හරි මේ ගැන මේ යම්කිසි ගොළුවතක් රැකීමෙන් හරි මේ විදිහට කටයුතු කිරීමෙන් සිද්ධ වෙන එකම දේ තමයි මේ විවිධාකාර උපකල්පන වලට අනුමාන වලට ඉඩ දෙන එක. මේ අනුමාන වලට උපකල්පන වලට ඉඩ දෙන එකේ භයානකකම තමයි නැවත වතාවක් කරවම කියපු විදිහට රටේ විශ්වසනීයත්වය paludu වෙන එක. රටේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි රටෙන් පිටත ඉන්න මිනිස්සුන්ටත් මේ තියෙන සිස්ටම් එක, දේශීය සිස්ටම් එක, දේශීය යාන්ත්‍රණය, දේශීය ක්‍රමවේද අපේ ආයතනික රාම විශ්වාස කරන්න බැරි වෙන එක. මොකද මොනවද වෙන්නේ කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒකට මේ ලංකාව මුහුණ දෙන ප්‍රශ්න වලින් ජාත්‍යන්තර පරිමාණය මුහුණ දෙන ප්‍රශ්න වලින් ලොකු කොටසක් කට වග කියන්න ඕනේ. මේ වෙන්නේ මොනවද කියලා කවුරුත් දන්නේ නැහැ කියන මේ ප්‍රශ්නය, මේ කාරණය. විශාල ශ්‍රී ලාංකික පිරිසක් අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව උද්ඝෝෂණය කළයි කියලා වාර්තා පළ වෙනවා. අග්‍රාමාත්‍යවරයා ඉතාලියට ගියපු සංචාරයේදී අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව වැඩ කළයි කියලා. හැබැයි කියන අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කළා වැඩ කළයි කියලා. මම කියන්නේ ආණ්ඩුවේ තවත් පැත්තක් අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවයේ. මේ වගේ තත්ත්වයක් ඇයි උදා වුණේ ආණ්ඩුවට? මම හිතන්නේ විරෝධතාව පළ කළත් නොකළත් ඒ සමුළුවෙන් පිටත පරිශ්‍රයේ මොකක්ද ලංකාවේ පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ මොකක්ද මේ ආණ්ඩුව ගැන තියෙන මතවාදය? ඔවුන් බරපතල කලකිරීමක් ඉන්නවා. බරපතල අපේක්ෂා බංගත්වයක ඉන්නවා. එතකොට ඔබට මතක නම් පහුගිය ජනාධිපතිවරණ කාල සීමාව තුළ මේ පිරිස තමයි තාම සක්‍රීය කාර්යභාරයක් ඉෂ්ට කරේ. ඔබට මතක මොකද ජනාධිපතිතුමා දෙමළ ඩයස්පෝරාවට කතා කරනකොට අපි කතා කරමු කියලා සිංහල ඩයස්පෝරාව තමයි ඉතාලියේදී අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව එක දේවල් කළේ. එතකොට දැන් මේ ඔතන තියෙන ගැටලුව ඔබට මතක නම් මේ පිරිස තමයි ප්ලේන් පිටින් ලංකාවට ඇවිල්ලා මේ ආණ්ඩුව වෙනස කරන්න තමන්ගේ ඒ දායකත්වය දැක්වුවේ. ඒක ඔවුන්ගේ අයිතිය. අපි ඒකට ගරු කරන්න ඕනේ. නමුත් ඔය මේ ඔතන තියෙන ගැටලුව තමයි මේ විශාල බලාපොරොත්තු එක්ක ඔවුන් මේ ගෙනාපු රජය ඉතාම ශීඝ්‍රයෙන් තමන්ගේ ජනප්‍රියත්වය අහිමි කරගෙන තියෙන බවක් තමයි මේ සියලු කාරණාවලින් පේන්න තියෙන්නේ. මම හිතන්නේ ප්‍රධානතම කාරණය වෙන්න ඕනේ මේ ඔය කාරණේට, ඔය තියෙන ඔය අසතුටට සහ ඔය අපහැදීමට මේ විදේශගත ශ්‍රමිකයන් පහුගිය අවුරුදු 1.5 කාලය තුර ලංකාවට පැමිණීමේදී ඔවුන්ට අත්විඳින්න සිද්ධ වුණු විවිධාකාර අඩන්තේට්ටම් මේ නිරෝධායන විශේෂයෙන් කොරෝනා වසංගතයත් එක්ක එතකොට විශාල චෝදනාවක් කෙළුණා මේ හෝටල් වල කෙළු නිරෝධායන ක්‍රියාවලිය. මේ නිරෝධායන ක්‍රියාවලිය හරහා මේ ආණ්ඩුවට සම්බන්ධ සමහර පිරිස් ඉතාම අසාධාරණ විදිහට සහ අයථා විදිහට මුදල් උපයන්න මේක පාවිච්චි කළාද? මේ කාරණා සම්බන්ධයෙන් බරපතල කලකිරීමක් හැම රටකම ඉන්න, ඉතාලිය විතරක් නෙමෙයි හැම රටකම ඉන්න විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ. එතකොට ඒකෙම ප්‍රතිඵලයක් තමයි මම හිතන්නේ ඒකෙම දිගුවක් තමයි මේ ඉතාලියේදී අපිට දැක් ගන්න පුළුවන් වුණේ ජනාධිපති අගමැතිතුමාගේ සංචාරය
අතරතුර. එතකොට ඒ සංචාරය තුළ ඇත්තටම ඔවුන් නගමැතිතුමා වෙනුවෙන් ඔල්වරසන් දුන්නද ඇත්තටම හු කිව්වද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඇත්තටම විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ වෙලාවේ ඉන්න මනෝභාවය මේ ආණ්ඩුව තේරුම් ගන්න එක. අඩුම ගානේ දැන් ඔවුන් කැමති වුණත් නැති වුණත් අපි කවුරුත් කැමති වුණත් නැති වුණත් මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීව තව අවුරුදු 2.5ක් 3ක් බලේ ඉන්න ඕනේ. අවුරුදු 2024 අග වෙනකන් මේ ජනපතිතුමාගේ දුර කාලය තියෙනවා. 2025 වෙනකන් මේ පාර්ලිමේන්තුවේ දුර කාලය තියෙනවා. එතකොට මේ කාල සීමාව තුළ මේ ආණ්ඩුව රට පාලනය කරන්න ඕනේ. එතකොට මේ කාල සීමාව තුළ ආණ්ඩුව ෆේල් වෙනවා කියන්නේ ආණ්ඩුව අසමත් වෙනවා කියන්නේ මේ රට අසමත් වෙනවා කියන එක. මේ ජනතාව අසමත් වෙනවා කියන එක. එතකොට ඒක තමයි මේකේ තියෙන යථාර්ථය. එතකොට කොහොමද මේ ආණ්ඩුව මේ කලකිරලා තියෙන අපේක්ෂා බංගත්වයට පත් වෙලා තියෙන පිරිස්වලට යම් කිසි බලාපොරොත්තුවක් දීලා තමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරවන්න කියන ගැටලුව තමයි ආණ්ඩුවට එන්නේ. ලංකාව ඇතුළේ විතරක් නෙමෙයි ලංකාවෙන් එළියේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ ගැනත් කටයුතු කරනකොට. හොඳයි, විරාමයකින් අනතුරු මම ඔබෙන් දැනගන්න කැමති මානව හිමිකම් කොමිසමේ තත්ත්වයන් පිළිබඳව. විරාමයක් ලබා ගන්නවා අපි. ඉන් අනතුරු නැවතත් සාකච්ඡාවට එක් වෙමු. හොඳයි, ඔබ යාලිත් සිටිජේ සංවාද වැඩසටහන සමගින්. හොඳයි රසික, අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාකච්ඡාව ඉතාමත් හොඳයි. ඔබේ අදහස් අපිට ඉතාමත් වැදගත්. බොහොම ස්තුතියි පිළිබඳව. මම දැනගන්න කැමතියි ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ සැසිවාරයක් පැවැත්වෙනවා. විශේෂයෙන්ම මම මුලින් කියපු විදිහට ශ්‍රී ලංකාවට ධනාත්මක ඍණාත්මක අදහස් ඉදිරිපත් වුණා. මොකද ඔබ හිතන්නේ? මම හිතන්නේ දැන් මේ වෙද්දී බරපතල උගුලක සිරෙමින් ශ්‍රී ලංකාවේ ඉන්නේ මානව හිමිකම් කවුන්සිලේ පැත්තෙන්. ඒ මානව හිමිකම් කොමසාරිස්වරිය කියපු දෙයක් මේක ලංකා මාධ්‍යවලත් අඩු වැඩි වශයෙන් වාර්තා වුණා. ඒතකොට මේකේ තියෙන බරපතලකම පොදුවේ ජනතාව තේරුම් ගන්න ඕනේ. එය මේ කිව්වපු එක කාරණයක් තමයි මේ ශ්‍රී ලංකාව කැමති වුණත් නැති වුණත් ශ්‍රී ලංකාවෙන් පිටස්තරව එක්තරා විදිහක පරීක්ෂණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න ඕන කටයුතු කරමින් ඉන්නවා. එතකොට ඒ අනුව ඒකට සාක්ෂි සහිත මේ අයිටම්ස් කියලා කිව්වේ මේ සාක්ෂි සහිත විවිධ ලිපි ගොනු වෙන්න පුළුවන්, ඡායාරූප වෙන්න පුළුවන් විවිධාකාර සාක්ෂි 1,20,000ක් ඔවුන් සතු දැන්ටමත් තියෙනවා කියලා. එතකොට මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න ඇය ඉල්ලා සිටියා එක්සත් ජාතීන්ගේ මේ මෙම්බර් නේෂන්ස් සමාජික රටවල් වලින් මේ උන්ට අරමුදල් ලබා දෙන්න කියලා. මුදල් ලබා දීලා මේක බලගන්වන්න කටයුතු කරන්න කියලා අය එක්තරා විදිහක ඉල්ලීමක් කළා. එතකොට ඔතන තියෙන ඇත්ත ප්‍රශ්නේ ඕක. එතකොට දැන් මේ අපි සිද්ධ වෙමින් පවතින්නේ ලංකාවේ කැමැත්තට පිටින් මේ විදිහට ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගෙන මේ යාන්ත්‍රණයක් තියෙනවා. එතකොට මේ යාන්ත්‍රණය කොහොමද දැන් ආණ්ඩුවේ මේ වෙලාවේ ස්ථාවරය වෙන්නේ? අපි මේ යාන්ත්‍රණය පිළිගන්නේ නැහැ. දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කියලා. එතකොට ඒ වෙනුවෙන් ඊට ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍යවරයා කියපු කාරණා කීපයක් තිබුණා. එතකොට ඔහු කිව්වේ අපි දේශීය වශයෙන් යම් පියවර අරන් තියෙනවා. ඒ පියවර තමයි අංක 1 මේ අර හානිපූර්ණ කාර්යාලය. එතකොට අතුරුදන් වූවන්ගේ කොමිසම. එතකොට ජාතික සංහිඳියා ONUR කියන ජාතික සංහිඳියා කාර්යාලය. එතකොට මේ වගේ පියවර 4ක් ඔහු ගෙනහැර දැක්වුවා තමන්ගේ වාචික දේශන. හැබැයි මේ කියන ආයතනය පසුගිය ආණ්ඩු කාලේ ඉඳන් හැදිච්ච ආයතනනේ. එතකොට ඔතන තියෙන ප්‍රශ්නේ ඒකයි. කරන්න දෙයක් නැහැ, මේ ආයතන තියෙනවා. එතකොට මේ ආයතන මංගල සමරවීර මහත්තයාට පින් සිද්ධ වෙන්න කරගත්ත දේවල්. ඔහු බැනුම් අහගෙන තුමාට චෝදනාවකුත් චෝදනා එල්ල කරගෙන දේශද්‍රෝහියා කියලා අහගෙන රට පාවා දුන්න කියලා අහගෙන මේ කරගත් මේ හතර තමයි ආණ්ඩුව තමන් කරලා තියෙන දේවල් ලංකාව මේ වෙද්දි කරලා තියෙන දේවල් විදිහට මානව හිමිකම් කොමිසම හමුවේ ඉදිරිපත් කළේ. එතකොට අපි හැමෝම දන්නවා ඔබ දැන් මානව හිමිකම් කොමිසමේ රටවල් පවා දන්නවා මේ වෙද්දි බලයේ ඉන්න පක්ෂයේ විපක්ෂයේ ඉන්න කාලේ මේ පියවර දැඩි ලෙස විවේචනය කළා. එතකොට අද ඔවුන් මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා කියන මෙන්න මේ දේවල් කරලා තියෙනවා කියලා. ආපහු ලංකාවට ඇවිල්ලා වෙනම කතාවක් කියනවා. එතකොට ඔය ප්‍රශ්නේ නිසා තමයි මේක තව අවුල් වෙන්නේ. ඒක තේරුම් ගන්න මේ අවුල් වීම තේරුම් ගන්න කොයිතරම් ඇත්ත කතාව කියන්න පුළුවන් නම් පෞගේ ආණ්ඩු කාලේ මෙහෙම ආයතන හදලා තියෙනවා. ඔවුන් මෙච්චර දුරකට ගිහිල්ලා තියෙනවා. අපි එතන ඉඳන් ඉතුරු ටික ගෙනියනවා කිව්වනම් ඔය සරල කාරණේ කිව්වනම් මේ විශ්වාසය ගොඩනැගීම සිද්ධ වෙනවා. ඒතකොට දැන් සිද්ධ වෙන්නේ මොකද්ද? එහෙ ගිහිල්ලා ඕක කියනවා. ලංකාවට ඇවිල්ලා ගෙන අහුවාම සිංහලෙන් කවුරුහරි අහුවාම කියන නෑ ඒක නෙමෙයි අපි කිව්වේ මෙහෙම එකක් කියලා. එතකොට ඔය කාරණේ කොහොමද සමාජික රටවල් විශ්වාස කරන්නේ? අනෙත් පැත්තට ඊළඟ ප්‍රශ්නේ. දැන් මානව හිමිකම් කොමසාරිස්වරිය
ලංකාවෙන් පිටස්තරව යම්කිසි යාන්ත්‍රණයක් හදනවා නම් මේ ඔවුන් සතුව තියෙන යම් සාක්ෂි පදනම් කරගෙන ඒවා පරීක්ෂා කරන්න ඒකට අරමුදල් සපයන්න ඉල්ලීමක් කරලා තියෙනවා නම් අපි කොහොමද එක්සත් ජාතීන්ගේ මේ මෙම්බර් නේෂන් සමාජික රටවල් වලට යම්කිසි පෙළඹවීමක් කරන්න මේකට අරමුදල් ලබා දෙන්න එපයි කියලා. එතකොට ඒක කරන්න අපිට විශාල ශක්තියක් අවශ්‍යයි. ඒකට මේක මේ එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් කියන්නේ මං හිතන්නේ මානව හිමිකම් කොමිසමේ රටවලුත් නෙමෙයි. ඒ ඉන්න සමාජිකයන් 47 දෙනා නෙමෙයි. එක්සත් ජාතීන්ගේ සමාජික රටවල්. එතකොට කොහොමද ඔවුන් හැම රටකටම මේ පෙළඹවීම කරන්නේ මේ ලංකාවේ ආණ්ඩුව මේකට මුදල් ලබා දෙන්න එපා කියලා. ඒකට විශාල රාජතාන්ත්‍රික මැදිහත් වීමක් අවශ්‍යයි. එහෙම දෙයක් කරනවා නම්. එතකොට දැන් මානව හිමිකම් කොමිසමේ ඡන්ද විමසීමේදීත් ලංකාවට හම්බුනේ ඡන්ද 11යි. ඡන්ද 11යි. එතකොට ඔබම කියපු කාරණා වලින් පැහැදිලි වුණා කොයිතරම් මේ සම්බන්ධීකරණය දුර්වලද කියලා ලංකාවේ විදේශ සේවයේ. එතකොට අර වගේ විශාල අභියෝගයක් ජය ගන්න පුළුවන් ශක්තියක් ලංකාවට තියෙනවද? එතකොට ඕක සම්බන්ධයෙන් ඇයි මේ ආණ්ඩුවට බැරි ටිකක් අවංකව කටයුතු කරන්න? ඇයි මේ කොලේ වහලා ගහන්නේ ආපහු? විශේෂයෙන්ම රස්ක මානව හිමිකම් කොමසාරිස්වරේ මිෂෙල් බැචලේ මහත්මිය කිව්වා විශාල චෝදනාවක් ගැන හමුදාකරණයකට ලක් වෙනවා රජය. මේ රාජ්‍ය නිලධාරීන් පත් කිරීම වගේ දේවල් කියලා. අර දරුවන් 11 දෙනාගේ ප්‍රශ්නය ගැන කිව්වා. ඊට පස්සේ ඔය හිජාස් හිස්බුල්ලාගේ වගේ නඩු පැවරීම් නොකරනවයි කියන එක ඒක මානව හිමිකම් උල්ලංඝනය වීමක් කියන එක කිව්වා. ඒ වගේ කරුණු කාරණා රසක් කිව්වා. නමුත් විදේශ අමාත්‍යවරයාගේ පිළිතුරු කතාවෙන් මේ එකකටවත් උත්තරයක් දුන්නේ නැහැ. එතුමත් දිගින් දිගටම කිව්වේ අර සිරකරුවන් 16 දෙනා අදහස් කරපු එක අගයට ලක් කිරීම වගේ දේවල් තමයි මේ ප්‍රමුඛ කරගත්තේ. එහෙම උත්තරයක් නොදී ඉන්න පුළුවන්ද? ඔව් ඒ උත්තර නොදීමේ ගැටලුව තමයි දැන් මේ වෙද්දී අපි මුහුණ දෙමින් ඉන්නේ. දිගින් දිගට මේ උත්තර නොදීමේ ප්‍රශ්න මගහැරීමේ තියෙන ගැටලුව. අපි හැමදාම කළේ මේ ප්‍රශ්න මගහැරලා වටෙන් ගිහිල්ලා එක එක දේවල් කළා. හැමදාම වචන වලින් පොරොන්දු වලින් මේ ප්‍රශ්නේ කළමනාකරණය කරන්න හදපු එක. එතකොට මේ පොරොන්දු වලින් වචන වලින් යන්න පුළුවන් උපරිම දුර මේ වෙද්දී ලංකාව ගිහිල්ලා ඉවරයි පහුගිය අවුරුදු 11 තුල. එතකොට දැන් මෙතනින් එහාට යනවා නම් වැඩපිළිවෙලක් අවශ්‍යයි, ක්‍රියාකාරකම් අවශ්‍යයි, මහ පොළොවේ කියන යම් ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. එතකොට මේ මහ පොළොවේ ප්‍රතිසංස්කරණ කරන්න තියෙන ලොකුම බාධාව තමයි තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන්, විශේෂයෙන්ම වත්මන් පාලක පක්ෂය තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් ලංකාවේ පැල කරපු සමහර බලවේග. මේ බලවේග නිසා තමයි ඔවුන්ට බැරි මේ තියෙන මේ සමහර දේවල් ක්‍රියාත්මක කරන්න. ඔවුන්ට ක්‍රියාත්මක කරන්න ඕනේ වුණත් ක්‍රියාත්මක කරන්න බෑ. ඒ තමන්ම උත්පත්තිය ලබා දුන්නු සමහර බලවේග ඔවුන්ට කළමනාකරණය කරගන්න බෑ. තමන්ම ලියපු සමහර දඩබල්ලෝ ඔවුන්ව හපා කන්න පනිනවා. ඕක තමයි ඔක අර ජෝන් කොතලාල මහත්තයා බණ්ඩාරනායක මහත්තයා සම්බන්ධයෙන් කියපු කතාවක්. එතකොට ඒකම තමයි මේ ආපහු සිද්ධ වෙලා තියෙන්නේ. ඔවුන්ම ලිහලා දාපු සමහර දඩබල්ලෝ දැන් ඔවුන්ව හපා කන්න පනිනවා. ඒකනේ ඇත්ත කතන්දරේ. එතකොට ඒ නිසා තමයි මේ සමහර දේවල් කරගන්න බැරි වෙලා තියෙන්නේ. අනික් පැත්තෙන් ඕකත් එක්ක මේව නොකරන නිසා ලංකාවට පිටස්තරව අර විදිහේ යාන්ත්‍රණයක් මේ වෙද්දි ගොඩනැගෙමින් පවතින්නේ. ඒක ඇත්තටම සිද්ධ වුණොත් ඒක විශාල පරාජයක් ලංකාවට. ඒක රාජතාන්ත්‍රික පරාජයක්. ඒ මං කියන්නේ එහෙම යාන්ත්‍රණයක් හැදෙන එක සාධාරණද අසාධාරණද කියන තර්කයට යනවට වඩා ලංකාව පැත්තේ නම් බැලුවොත් ඒක බරපතල රාජතාන්ත්‍රික පරාජයක්. ඔව්. දැන් මේ වගේ අවසාන ප්‍රතිඵලය අපි අහලා තියෙන විදිහට ලංකාවට විරුද්ධව වැඩ කරනවායි කියන්නේ මොකද්ද? ලංකාවට විරුද්ධව වාරණ දාන්න පුළුවන්. අපි විශේෂයෙන්ම දන්නවා අපි මේ වගේ දේවල් වලින් පස්සේ අර EU එකේ අපිට තහනම්, යුරෝපා කොමිසමේ අපිට තහනම් දැම්මා. ඔව් GSP වගේ දේවල්. ඊට පස්සේ අර මාළු විකිණීමේ ප්‍රශ්නේ හැබැයි පහුගිය ආණ්ඩුව ඒක निराකරණය කරගත්තා. හොඳම අවස්ථාවක් තියෙනවා මේ මුලින්ම 2010 මේ තහනම වැටුනේ GL පීරිස් අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍යවරයා වෙලා ඉඳි. දැනුත් එතුමා තමයි විදේශ කටයුතු අමාත්‍යවරයා. නැවත වරක් මේ තහනම වැටෙනවා ලකුණු තියෙනවායි කියන එක තමයි කියන්නේ. ලබන 27 වෙනිදා යුරෝපා කොමිසමේ සමාජිකින් ලංකාවට එනවා. ඊටමත් අමාරු තත්වයක් නේද මේක? ජාත්‍යන්තර වශයෙන් හිතන්න අර ඔබ කියන්නේ හැම වෙලාවෙම හිතන්න ඕනේ, හරියට වැඩ කරන්න ඕනේ, ඇත්ත කියන්න ඕනේ කියලා. ඔය මෙතනත් තියෙන්නේ ඉතාම අමාරු තනතිල්ලක තමයි බැට් කරන්න තියෙන්නේ. දැන් 27 වෙනිදා වුන් එනවා. දැන් මේ වෙද්දී ප්‍රධාන වශයෙන් දැන් GSP+ එකේදී මොකද්ද තියෙන කාරණේ? අපිට ඒ GSP+ බදු සහනය හම්බ වෙනවා. ඒ වෙනුවෙන් අපි මට මතක විදිහට ජාත්‍යන්තර සම්මුතියෙන් 27ක් ක්‍රියාත්මක කරන්න ඕනේ ලංකාවේදී. ඒතකොට ඔය තියෙන ගැටලුව තමයි තියෙන්නේ. එතකොට ආණ්ඩුව ගොඩාක් වෙලාවට දැන් මං හිතන්නේ ප්‍රශ්නය ඔවුන් තේරුම් ගන්න මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සම්බන්ධ ප්‍රශ්නය උඩ තමයි
මේ ඉදිරි කාල සීමාව තුළ GSP+ ලැබෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. මම හිතන්නේ යුරෝපා සංගමයටත් බරපතල පෙළඹවීමක් තියෙනවා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලින් ලංකාවට මේ දීර්ඝ කාල රාමු ලබා දෙන්න එපයි කියලා. කෙටි කාල රාමු තුල ඔවුන්ට ක්‍රියාත්මක කරන්න ඕන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඍජු බලපෑමක් එල්ල කරන්න කියන දේ. එතකොට ඒ අනුව විනිශ්චය කරලා මේ ගැන තීරණයක් ගන්න කියන එක. මම හිතන්නේ යුරෝපා සංගමයේ පැත්තෙන් ඔවුන්ට ඒ කියන්නේ යුරෝපා සංගමය මේ වෙලාවේ කටයුතු කරන්නේ මම හිතන්නේ ඔවුන් ගමන් කරමින් ඉන්නේ ඒ දිශාවට මට තේරෙන විදිහට විශේෂයෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලින් ඔවුන්ට එල්ල වෙන ඒ පෙළඹවීමත් එක්ක. එතකොට ලංකාවේ ආණ්ඩුව මේ වෙලාවේ කටයුතු කරන්නේ අර ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් මේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු සොයා බලන්න කැබිනට් අනුකමිටුවක් පත් කළා. ඒ කැබිනට් අනුකමිටුව ආපහු උපදේශක සභාවක් පත් කළා. එතකොට මේ උපදේශක සභාවේ වාර්තාව විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා කිව්වා මේ ඩෙලිගේෂන් එක ලංකාවට එන්න කලින් ලැබෙනවා කියලා ඒ අනුව කටයුතු කරනවා කියලා. ඒකට ඒක ඒ සම්බන්ධයෙන් තාමත් ඒ මොකක්ද සිද්ධ වෙන්නේ කියන දේ ගැන පැහැදිලිතාවයක් නැහැ. කොහොම නමුත් දැන් මේක ඉදිරි කාල සීමාව තුළ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් මතුවලා තියෙන ගැටලුව निराකරණය කරගන්න පුළුවන් තරම් ඉක්මනට. එතකොට ඒකට අදාළව සංකේතාත්මක වැදගත් වෙන සිද්ධීන් දෙකක් තියෙනවා. එකක් තමයි නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ ප්‍රශ්නය මාස 16ක්. ඔහු තාමත් රඳවාගෙන ඉන්න රැඳවුම් නියෝගය යටතේ. අනිත් පැත්තෙන් තරුණයෙක් අහ්නෆ් කියලා. ඔහු නැගෙනහිර පළාත් තරුණයෙක් කවියක් ලිව්වයි කියලා මේ කවි ලියන තරුණයෙක්. ඒ දෙකම මේ සමුළුවේදී ක්‍රියාත්මක කියවුණා. ඒකත් මූලික ප්‍රශ්නයක්. මීට කලින් අර එක්සත් මේ EU එකේ පාස් වෙච්ච ඒ යෝජනාවෙත් ওই කාරණේ සඳහන් වෙනවා. එතකොට මේ වගේ මේ සංකේතාත්මක වැදගත් වෙන සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර මොකක්ද? එතකොට මේ පියවර මේ වගේ මේ තවදුරටත් පොරොන්දු වලින් මේ කමිටු වාර්තා වලින් විශේෂඥ කමිටු වාර්තා ක්‍රියාත්මක කරන්න විශේෂඥ කමිටු වාර්තා අධ්‍යයනය කරන්න තව කාලයක් අවශ්‍යයි වගේ ওই වගේ කතන්දර වලින් පොරොන්දු වලින් යන්න පුළුවන් තැනක නෙමෙයි මේ ප්‍රශ්නේ දැන් තියෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ විසඳන්න නම් ඇත්තටම මහ පොළොවේ පෙන්වන්න පුළුවන් වැඩ ටිකක් කරන්න ඕනේ. හැමෝටම තේරෙන භාෂාවෙන් කියනවනේ. ඒ වැඩ ටික කරගන්න බැරි වීම තමයි මේ මොහොතේ තියෙන ගැටලුව. හොඳයි. මේ සියලු කාරණාත් එක්ක ජනාධිපතිතුමා ඇමරිකාවේ සංචාරය කරා සමුළුවට ඒත් එක්කම අර හැම වෙලාවම කියනවා බටහිර බලවේගات එක්ක යන්න එපයි කියන එක මේ ආණ්ඩුවේ බොහෝ පාර්ශවයන් කිව්වේ. හැබැයි අපි දන්නවා යුග දනවි බලාගාරය දැන් ඇමරිකාවේ සමාගමකට පවරන්නට යනවා කියන කතාවක්. මේක කිසිම ප්‍රසම්පාදනයක් නැහැ. කැබිනට් කමිටුවකින් මේක මේ සම්මත කරගෙන නැහැ කියන එක. විමල් වීරවංශ වගේ දිනේෂ් ගුණවර්ධන වගේ අමාත්‍යවරුන් පක්ෂ නායකයොත් මේ ගැන කතා කරලා තියෙනවා. මේකට විරෝධත්වය පළ කළයි කියලා අපිට වාර්තා වෙන්නේ. ඔබ මොකද හිතන්නේ මේ ගැන? ඉතාමත් කෙටියෙන්. මේකේ බරපතලකම තමයි කෙරවල පිටිය බලාගාරය කියන්නේ 2025 වෙනකොට මට මතක විදිහට මෙගාවොට් 1000ක විදුලි 1000ක් තමයි 1000ක් තමයි ටාගට් එක. ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න නියමිත. එතකොට ඒක ලංකාවේ විශාලතම විදුලි බලාගාරය බවට පත් වෙනවා. එතකොට මේ ලංකාවේ විශාලතම විදුලි බලාගාරය ගැන තමයි මේ තීරණය ගන්නෙ. එතකොට දැන් මතුවලා තියෙන එක කාරණයක් තමයි අර කියන ඇමරිකානු සමාගම පහුගිය සතියේ ඒගොල්ලෝ නියෝජිතයෙක් මහරෑ ලංකාවට ආවා. 12:06ට ගිවිසුම අත්සන් කළා. පාන්දර 2ට ඒ ආපු නියෝජිතයා ලංකාවනුත් ගිහිල්ලා කියලා. එතකොට කොයි ලෝකෙද මේ වගේ ගිවිසුමක් ඇත්තටම අත්සන් කරන රෑ 12:06ට අත්සන් කරන්නේ? මං කියන්නේ මේ සාමාන්‍ය බුද්ධිය තියෙන කෙනෙකුට මේ ලොකු කෙරවල පිටිය ගැනවත් මේ ඇමරිකානු සමාගම ගැනවත් විදුලි බලය ගැනවත් කිසිම අවධානයක් නැති මිනිස්සෙකුට හිතන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. පොලිස් ජනපතිතුමා මහලේකම්වරයා කිව්වා ඒ ගිවිසුම් වල තියෙන දේවල් සාකච්ඡා කරලා ඉවර කරනකොට කාලයක් ගත වෙනවා. එතකොට තමයි රෑ වෙන්නේ කියන වගේ කතාවක්. ඒක අර නැවෙන් ඩොලර් හදාගන්න ඕනේ කියලා කතාවක්. ඉතින් එතනින් මේ මෙතන තියෙන ප්‍රශ්නේ මේ කැබිනට් පත්‍රිකාව අර අමාත්‍යවරුන්ට දුන්නේ කියලා චෝදනාවක් එල්ලලා තියෙනවා. හදිසිය පාස් කරගත්තයි කියලා. ඒතකොට ඒ තරම් හදිසියක් ඇයි මේ කාරණේ සම්බන්ධයෙන්? දැන් මේ කතා කරන්නේ ලංකාවේ විශාල හරිය නිකන් ජනාධිපතිතුමාට ලංකාවට එන්න දෙන්නේ නැහැ වගේ මේක කෙරුන්නේ නැත්තම්. ඔව් ඉතින් මේ තරම් හදිසියකින් ඇයි මේක කරන්නේ? මේ තරම් හදිසියක්, මේ තරම් රහසිගතභාවයක්, මේ තරම් කඩිමුඩියක් ඇයි මේ ගැන තියෙන්නේ? අනිත් එක දැන් මෙතෙන්දි තියෙන්නේත් ඔය දැන් මේ දීලා තියෙන මේ කියන කතා හරිනම් සාමාන්‍යයෙන් මාදිලි කීපයක් තියෙනවානේ ඔය වගේ දෙයක් කරන. එකක් තමයි අර BOT මොඩල් එකට දෙන එක. build operate transfer. දැන් නැගෙනහිර ජැතිය මේ වගේ දේවල් ගැන BOT මොඩල් එකට තමයි කළේ. ඒකට build operate transfer. උන් ගොඩනගනවා කාලයක් උන් ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ ලංකාවේ ආණ්ඩුවට දීලා නිශ්චිත කාලයකින් පස්සේ අවුරුදු 20කින් 30කින් පස්සේ උන් යනවා.
එතකොට BOOT කියලා තව මොඩල් එකක් තියෙනවා. build own operate transfer. ඕන් එක ගොඩනගනවා කාලයක් ඕන් ඒක අයිතිය භුක්ති විඳිනවා ක්‍රියාත්මක කරනවා ඊට පස්සේ නිශ්චිත කාලයකට පස්සේ ලංකාවට ආපහු දීලා ඒ අදාළ සමාගම් පිට වෙලා යනවා. එතකොට දැන් මේක මොකද්ද කරන්නේ? මේක මේ කියන කතා හරිනම් මේ සමස්තයක් වශයෙන් මේක ඇමරිකානු සමාගමට විකුණනවා මේ 140. ඒක විකිණීමක්. තනිකරම විකිණීමක්. නැවත ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට හෝ ශ්‍රී ලංකාවේ ජනතාවට මේ 140 නැවත ලැබෙන්නේ කවදාවත්. පරම්පරා 4ක් 5ක් ගියත් ලැබෙන්නේ නැහැ. ඒකෝට ඕකත් එක්ක තියෙන ප්‍රශ්නය තමයි බලශක්ති ක්ෂේත්‍රයේ ලෝකෙම තියෙන කාරණයක් මේ බලශක්ති ස්වෛරීත්වය. එනර්ජි සොවරෙන්ටි කියලා කතන්දරයක් තියෙනවා. මේ බලශක්ති ස්වෛරීත්වය කියන්නේ බලශක්තිය පැත්තෙන් අපි කොච්චර ස්වෛරීද? ඒකෝට මේ වගේ කාරණයකදී ඇමරිකාවට අපි මේ විදිහට නතු වුණොත් ඇමරිකාව මේ LNG සැපයීම සම්බන්ධයෙන් මේ වගේ බල අධිකාරයක් ඒකාධිකාරයක් ගොඩනගා ගත්තොත් අපිට අනිවාර්යෙන්ම ඇමරිකාවේ යුද්ධමය සහ ආර්ථික උවමනාවන්ට නතු වෙන්න වෙනවා අපේ රටේ මේ බලශක්ති ක්ෂේත්‍රය පවත්වාගෙන යන්න අවශ්‍ය නම්. ඒතකොට යම් ඕනෑම තැනකදී ඇමරිකාවට කිව්වොත් අපි බලශක්තිය මෙතෙන් සිට ඔබට නිකුත් කරන්නේ නැහැ කියන එක එතන ඉඳලා අපි හිර වෙනවා. ගැටලුවකට එනවා. අපි හිර වෙනවා. එතකොට ඕක තමයි තියෙන ගැටලුව. මේ දීර්ඝ කාලීනව ඇමරිකාවත් එක්ක ඇමරිකාව විතරක් නෙමෙයි ලෝකේ හැම ප්‍රබල රටක් එක්කම ගනුදෙනු කරනකොට මේ ලංකාව වගේ පොඩි රාජ්‍යයකට සිතා බලන්න ඕනේ කාරණය තමයි කොහොමද තමන්ගේ ස්වාධීනත්වය කොහොමද තමන්ගේ ස්වෛරීත්වය අහිමි කර නොගෙන මේ ගනුදෙනුව කරන්න කියලා. එතකොට ඒකට අදාළව අපිට බෑ තනිකරම ලංකාවට මේ සඳහා අවශ්‍ය කරන මුදල් නැති එක ලංකාවේ ඩොලර් නැති එක මේ ඔක්කොම ඇත්ත. නමුත් අනෙක් පැත්තේ ලංකාවට බෑ තමන්ගේ ස්වාධීනත්වයේ ස්වෛරීත්වය නැති කරගෙන තමන්ගේ මේ සියලුම මේ කේවල් කිරීමේ බලය නැති කරගෙන මේ ගනුදෙනු වලට මේ ගිවිසුම් වලට එළඹෙන්න. ලංකාව චීන එක කටයුතු කළත් ඇමරිකාව එක කටයුතු කරත් ඉන්දියාව එක කටයුතු කරත් හැම තිස්සෙම අපි හිර වෙන තැන උතන තමයි. අපි ඒ කෙටි කාලීනව ලැබෙන යම් යම් දේවල් වෙනුවෙන් දිගු කාලීනව අපේ ස්වාධීනත්වයේ ස්වෛරීත්වයේ අහිමි කරගෙන තමයි අපි මේ දේවල් කරන්නේ. එතකොට අපේ ඒ ප්‍රවේශයේම තියෙන ලොකු අවුලක්. ඒ අවුලම තමයි මේ ඇමරිකාව සම්බන්ධ කාරණේත් ඇමරිකානු සමාගම සම්බන්ධ කාරණේනොත් පේන්න තියෙන්නේ. ඕකේ තියෙන මේ ඔය විනිවිදභාවයේ සම්බන්ධ ප්‍රශ්න දැන් ඔය සමාගම දැන් ඔතන ඒගොල්ලන්ට දීලා තියෙනවානේ නල පද්ධතිය එළීම සහ ඒ බස්නාහිර වෙරළේ තියෙන ඒ ගබඩා සංකීර්ණ ගොඩනැගීම. ඒකෝට මේකට ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් කරලා තියෙනවා. ඒකෝට දැන් මේ දීලා තියෙන සමාගම ඒ ටෙන්ඩර් කැඳවීමට මේ ටෙන්ඩර් ඉදිරිපත් කළා නැහැ කියලා චෝදනාවක් තියෙනවා. ඒතකොට එහෙනම් කොහොමද මේක වුනේ? ඒතකොට මේ වගේ ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා. ඒ ඔක්කොම ප්‍රශ්න අපිට දීර්ඝව සාකච්ඡා කරන්න වෙලාවක් නැති වෙයි. නමුත් අඩුම තරමින් අපේ බලශක්ති ස්වෛරීත්වය රැකගන්න මේ ආණ්ඩුව කටයුතු කරනවද කියන ප්‍රශ්නය මතුවෙනවා මේ තියෙන ගැටලුවත් එක්ක. හොඳයි. රසික අපේ කාලය අවසන් වෙනවා. මම ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට අවිල්ල ඔබේ අදහස් බෙදා ගැනීම පිළිබඳව. අපි දන්නවා ඔබ මේ දේශපාලන විශ්ලේෂණ වගේම ඔබ හොඳ මාධ්‍යවේදියෙක්. ඔබ ඉංග්‍රීසි පුවත්පතක කතෘවරයෙක් කාලයක් ලේකවුස් ආයතනයේ විශේෂ නිලධාරියෙක්. ඒ වගේ තත්ත්වයක ඔබ හොඳ කියවීමක් තියෙන කෙනෙක්. අපි තරුණ පරපුරට මේ දේවල් අධ්‍යයනය කරන කෙනෙකුට ඉතා වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි වැඩසටහන සහභාගී වීම පිළිබඳව. මේ අවසන් වෙන්නේ සිටිජේ සංවාද වැඩසටහන. යලිත් මෙවන් වැඩසටහනකින් හමුවුන් තෙක් ඔබට ආයුබෝවන්.